අයිබෝවන් හරි අපි එහෙනම් ගිණුම් කරන පන්තිය පටන් ගමු. අපේ පන්තිය ගැන මම හිතන්නේ ප්‍රසන්න එකනායක සර් ඔයාලව දැනුවත් කරලා තියෙනවා. එදා මම ප්‍රසන්න සර්ගේ පන්ති දවසේ ඔයාලත් එක්ක සම්බන්ධ වෙන්න බැරි වුණා මට වෙන පෞද්ගලික අවශ්‍යතාවයකට එළියට යන සිදු වුණ නිසා. ඒ නිසා මම දැන් ප්‍රසන්න සර් කතා කරපු දේවල් ගැන ආයෙ කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි මට අද අපේ ගිණුම් කරන විෂය ගැන දැන් ප්‍රසන්න එකනායක සර් ඉකෝන් BS උගන්වනවා නම් ඉතින් ඉතුරුලා තියෙන්නේ accounting ගිණුම් කරන විෂය ගැන මට පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕන. ඊට කලින් කියන්න ඕන මගේ නම දැන් ගොඩක් අය දන්නවා ඇති මම රුවන් කුමාරනායක. මම ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ ගණකාධිකරණ උපාධියක් හදාරපු කෙනෙක්. 2011 අවුරුද්දේ විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා ගන්නේ. ඊට අමතරව මම වරලත් ගණකාධිකරණයේ සම්පූර්ණ කළේ නැහැ. ටියුෂන් කරන්න ආවා. කැම්පස් එකට ගිය දාසන ටියුෂන් කරපු නිසා චාර්ට් සම්පූර්ණ කරන්න බැරි වුණා. විභාග 4න් විභාග 3ක් සම්මත කරගත්තා. තව එක ලෙවල් එකක් ඉතිරි වෙලා තියෙනවා. මම හිතන්නේ ඒක මට ඊළඟ ආත්මේ වගේ සම්පූර්ණ කරගන්න පුළුවන් වෙයි. හරි. කොහොම වුණත් ගිණුම් කරන විෂය යක් ඔයාලා බයෙන් ඇත්තේ නේද? දැන්ටමත් ඉගෙන ගැනීමෙන් පවතින විෂයක් ඔයාලා දැන්ටමත් දන්නවා මේකේ යම් තා දුරටකට කොහොමද වෙන්නේ කියලා. ගොඩක් අය accounting වලට බයයි. හැබැයි තවත් කණ්ඩායමක් ඉන්නවා ගොඩක් ආස කරන විෂයක්. සමහරු කෙටියම කිව්වොත් අර A-level තෝරා නොගන්න හේතුවක්. සමහර අය දැන් මෙතනත් ඉන්නවා ඇති කලින් අවුරුදු වල ජීව විද්‍යාව එහෙම නැත්නම් ගණිත විෂය ධාරාවේ අධ්‍යාපනය ආරම්භ කරලා උසස් පෙළ වෙනුවෙන් අතරමඟ ඒක නතර කරලා කොමර්ස් වලට ආපුවා. තව කණ්ඩායමක් ඉන්නවා කලින් බයෝ වලින් නැත්නම් මැත්ස් වලින් A level කරලා ප්‍රතිඵලයක් නැහැ. විෂයන් තුනම සමසම සාර්ථක ප්‍රතිඵලයක් ගන්න හැකියාවක් ලැබුණේ නැහැ. අන්න ඒ නිසා නැවත කොමර්ස් වලට ආපුවා. ඒ අයගෙන් අති බහුතරය සහ කලා විෂය ධාරාවන් තෝරාගත් අයගෙන් බොහෝමයක් දෙනා කොමර්ස් කරන්න හැකියාවක් තිබුණා. කොමර්ස් කළොත් හොඳ ප්‍රතිඵලයකට යන්න හැකියාවක් තියෙන අය සමහරු ආර්ට් වලින් අතර වෙනවා. සමහරු කොමර්ස් අත්හැරලා බයෝ කරන්න එහෙම නැත්නම් මැත්ස් කරන්න යනවා. හේතුව මොකද්ද? අනේ accounting අමාරුයිනේ. ඉකෝන් එකයි BS එකයි කොහොම හරි කරගත්තත් accounting පාස් වෙයි කියලා හිතන්න බෑනේ. අපේ අයියා කිව්වා අපේ අක්කා කිව්වා නැත්නම් දන්න අඳුරන අයියලා අක්කලා කිව්වා සමාගම් කියලා ගණනක් තියෙනවා. පිටු 5ක් විතර රෝල් කරගෙන පෙරලගෙන හදන්න ඕන. මට එක පිටුවක තියෙන ගාණක් අඩු කරගන්න එකතු කරගන්න බැරුව පිටු 5ක ගාණක් කොහොමද හදන්නේ? අන්න ඒකට තියෙන බය කියන්නේ හුඹස දකලත් නැහැ. හුඹසේ ඉන්න ණය දකලත් නැහැ. හැබැයි හුඹස ඇතුලේ ණය ඇති කියලා හිතලා O level පාස් වුණ ගමන් කොමර්ස් කරන එක නම් කරන්නේ නැහැ. කොමර්ස් නම් මම කරන්නේම නැහැ කියලා කල්තියාම තීරණය කරගන්නවා. මම හිතන්නේ දැන් ඒක මිත්‍යාවක් වඩපත් වෙලා ඉවරයි. දැන් මේ වන විටත් අපි සාර්ථකව පවත්වාගෙන යනවා 2021 කණ්ඩායම. 21 කණ්ඩායමේ එක කණ්ඩායමක් පටන් ගත්තේ 2021 අවුරුද්දේ මේ අවුරුද්දේ මැයි මාසෙ. මැයි මාසේ ආරම්භ කරද්දී අපේ අවසාන කණ්ඩායම 21 බැච් එකට මාස 6න් ඉරවල් කියලා අපේ තේමාවක් එක්ක ප්‍රසන්න සවරුත් මමත් අවුරුදු ගණනාවක් තිස්සේ වල අවුරුදු 15ක් වගේ සිට දැන් මේ වැඩේ කරගෙන යනවා. මම ප්‍රසන්න සර් එක සම්බන්ධ වෙලා දැන් අවුරුදු 8ක් විතර වෙනවා. මාස 6න් ඉරවල් කියන ප්‍රෝග්‍රෑම් එකට. එතෙන්දී බයෝ කරලා මැත්ස් කරලා ආර්ට් කරලා නැත්නම් කොමර්ස් කරලා ප්‍රතිඵල මධ්‍ය අය තමයි සම්බන්ධ වෙන්නේ. සමහර අය රැකියාව කරන ගමන් වැඩිහිටි ළමයි සම්බන්ධ වෙනවා. මේ මාසේ සම්බන්ධ වුණා. මේ වන විට මම accounting වලදී සමාගම් පාඩමට ගිය අඟහරුවාදා සෙනසුරාදා සමාගම් පාඩමට ප්‍රවිෂ්ඨ වුණා. ඒ කියන්නේ හවුල් ව්‍යාපාර, වැරදි නිවැරදි කිරීම, පාලන ගිණුම්, බැංකු සසුදුම්, ඒ නිෂ්පාදන ගිණුම්, පොදුකාර පිරිවැය පවා අවසන් කරලා ඉවරයි. සිලබස් එකේ බොහෝමයක් දේවල් කරලා අපිට ඉතුරු වෙලා තියෙනවා දැන් පාඩම් 3ක්. සමාගම් පාඩම කරනවා තවත් පාඩම් 2ක්. මුදල් ප්‍රවාහ සහ ලාභ ආරම්භ කරනවත් සංවිධාන ගිණුම් කියලා පාඩම් 2යි ඉතුරු වෙලා තියෙනවා. නමුත් මම දැන් ගිය සෙනසුරාදා ටිකක් වෙලාව අරගෙන ළමයිත් එක්ක අදහස් වමාරු කරගත්තා. දැන් කොහොමද තත්ත්වය?
ගොඩක් අඩ අදහන්න බෑ. يعني අපිමද මේක කරගත්තේ. අයියෝ මෙච්චර accounting ලෙහෙසිද? ඒ වගේ කතා තමයි ළමයිගේ පැත්තෙන් එන්නේ. හේතුව ඇයි? අපි දැන් අපි මාස 6න් A level කියලා වැඩේ පටන් ගන්නෙ. එතෙන්දී අපි දන්නවනේ නිශ්චිත ඉලක්කයක් තියෙනවා. මේ මාසේ අපි දන්නවා විභාගේ මේ අවුරුද්ද ලියන්න වෙයි කියලා. මේ කොරෝනා සංගතය නොතිබෙන්න නොවැම්බර් 15 විභාගේ පැවැත්වෙනවා. දැන් මම හිතනවා 21 අවුරුද්දේ ළමයිට නොවැම්බර් 15 විභාගේ තියන්න ලැබෙන එකක් නැහැ, ටිකක් කල්යයි කියලා. හැබැයි අපි නොවැම්බර් 15 විභාගේ පවත්වයි කියලා උපකල්පනයක් කරලා මේ මාසේ පන්ති පටන් ගත්තා. ඒතකොට ළමයිතුත් මමත් ඒ අරමුණ වෙනුවෙන් තමයි වැඩ කළේ. අපිට නැති වෙන්න තියෙන දේවල් නැති වෙලා ඉවරයි. අපිට රැක ගන්න තියෙන්නේ අපේ ජීවිතේ විතරයි කියලා හිතලා අපි ඒ වෙනුවෙන් වැඩ කරා. ඒ ලෙවල් නැත්තම් අපේ ජීවිතයක් නැහැ. නේද? ප්‍රසන්නසාර විශ්ව කියන කතාවක්. ඒ ලෙවල් පාස් වුණේ නැත්නම් කසාදෙන් බඳ ගන්නත් බෑ. මනමාලය හෝ මනමාලයා උසස් පෙළ සමත් නැහැ කියලා දැනගත්තොත් අනිත් පාර්ශ්වයෙන් අයියෝ ඒ ලෙවල්වත් පාස් නැති එකෙක් නේද මේ බඳින්න යන්න කියලා ඒකටත් පොඩි බලපෑමක් කෙල්ල වෙනවා. ප්‍රසන්නසාරගේ කටින් විතරක් පිට වෙන කතාවක්. පළවෙනි දේශේදී මම හිතනවා වලත් ඒක අහලා ඇති. ඇත්ත කතාව. ඒ වගේම අර අපේ ජීවිතයට දැන් හැකියාවක් කියන එකට නෙමෙයි උසස් පෙළ පාස් කරගන්න ගොඩක් අය. මේ හිතනවා උසස් පෙළ පාස් කරගත්තොත් තමයි හොඳ රැකියාවකට යන්න පුළුවන් කියලා. අපේ රටේ තියෙන තත්ත්වයන් ඒකනේ ඇත්තටම වෙලා තියෙන්නේ නේද? ඇතැම් විරල තත්ත්වයන් තියෙනවා. උසස් පෙළ නමිතුම ව්‍යාපාර ලෝකේ ජයගත් අවස්ථාවන් තියෙනවා නැත්te නැහැ. විද්‍යාඥයන් බිහි වෙලා තියෙනවා නැත්te නැහැ. කතුගොල්ලෝ බිහි වෙලා තියෙන උසස් පෙළ පාස් නැතුව. ඇත්ත. ඒත් ඒවා විරල අවස්ථාවන්. බහුතරයක් අවස්ථාවලදී උසස් පෙළ නමිතිකම අපේ රැකියාවක් ලබා ගැනීමට හෝ වෙනත් දෙයක් සඳහා නැඹුරු වීමට හෝ උසස් අධ්‍යාපනය ලබන්න හෝ බාධාවක් වෙනවා. එහෙනම් අපි මේ වෙනුවෙන් වැඩ කරමු කියලා තමයි 21 බැච් එක පටන් ගන්නේ. ඉතින් මම මේ 21 බැච් එක ගැන මෙච්චර කතා කරන්නේ මාස 6 පන්ති ගැන මෙච්චර කතා කරන්නේ කෙටි කාලයක් ඇතුළත අලුතෙන්ම විෂයක් වශයෙන් ගිණුම්කරණය හදාරන්න පැමිණිලා අනිත් විෂයන් දෙකත් ඉගෙන ගන්න අතරතුර ඉකොනොමිස් පාඩම් කරන අතරතුර රැකියාවකුත් කරන අතරතුර එයාලට පුළුවන් වුණා නම් සමාගම් ගිණුම් දක්වා මේ දක්වා හොඳටම පාඩම් ටික හදාරන්න සමාගම් ගිණුම්කරණයේ පාඩමට අපිට දැන් මාස කිහිපයක් තියෙනවා ඒවත් එක්ක යාට උසස් පෙළ විභාගයේ ගිණුම් කරන විෂය කියන එක ගැටලුවක් වෙන්නේ නැහැ. එහෙනම් ඔයා ගැන මේ කවර කතාවද? මට දෙතරම් කාලය තියෙනවා. හැබැයි ඒකෙත් අනිත් පැත්ත තමයි අපේ ළමයි හිතනවා අපිට ටිකක් වැඩිපුර කාල තියෙනවනේ. අයියෝ තාම 21 අවුරුද්දේ විභාගේ තියලා නැහනේ. එහෙනම් අපේ අවුරුද්දේ විභාගේ කවද තියයි? දැම්මම පාඩම් කරලා වැඩක් වෙයි. දැම්මම පාඩම් කරපුව අමතක වෙයි. අපිට ඕන තරම් කාලය තියෙනවා නේද? දින සති මාස වලින් ගණන් හදලා බලුවම අපිට අවුරුද්දකට වඩා වැඩි කාලයක් තියෙනවා නේද? එහෙම හදලා අපි මේ කාලේ වැඩ කරන ටික අඩු කරගන්නවා. සමහර විට අපේ පන්ති වලට සම්බන්ධ වෙන ගොඩක් දෙනා මේ වන විටත් අර තියෙනවා නිකන් අර තමන්ගේ පැත්තට කම්මැලිකමට හේතු හදාගෙන මේ කොරෝනාත් එක්ක විභාගේ කවද වෙයිද දන්නේ නැහැ. විභාගේ කවදාවත් දවස් අපිට හිතා ගන්න බෑනේ. ඇයි අපි එහෙනම් මුල ඉඳලම වැඩ කරලා මහන්සි වෙන්නේ? විභාගේ ලඟ වුණා වැඩ කළාම ඇති නේද? ටියුෂන් පටන් ගත්තම වැඩ කරාම ඇති නේද? අන්න ඒ වගේ අපට අර නිදහසට හේතු හදාගෙන තියෙනවා. ඒ ළමයි එක්ක මට නම් ගන්නන්න බෑ. මම මේ පන්තිය පටන් ගන්න අද දවසේ බොහොම සීමිත ප්‍රමාණයක් ඉගෙනීම් කරන්නේ. මුලින්ම මේ accounting වලට ඔයා ප්‍රවිෂ්ඨ වෙන්න ඕන ආකාරය තමයි මම මේ පැහැදිලි කරමින් ඉන්නේ. මේක හරි වැදගත්. මොකද්ද? අපි ඉගෙන ගන්න පටන් ගත්ත පළවෙනි දවසේ පළවෙනි ගණනේ ඉඳලම ඔයා ඒක හෙට තියෙන පේපර් එකකට සූදානම් වෙනවා හිතාගෙන අවබෝධයෙන් කරගන්න. හරිද? ඒ කියන්නේ අනිත් කාරණේ තමයි දැන් සාමාන්‍යයෙන් මම දැන් මේ ඔන්ලයින් ක්‍රමයට ඉගෙනීම් කළේ නැත්නම් ඒ කියන්නේ පන්ති කාමරයට ඇවිල්ලා ඉගෙනීම් කළා නම් මගේ පුරුද්දක් තියෙනවා. මොකද්ද? අද හදන ගණන් ටික ඊළඟ සතියේ පන්තියට ළමයා එද්දී නැවත වතාවක් හදලා තියෙන්න ඕන. ඒ කියන්නේ අද 4 වෙනිදානේ මතකත් නැතිලේ 4 වෙනිදා වගේනේ. අද 4 වෙනිදා නම් ආයෙ පන්ති පැවැත්වෙන්නේ 11 වෙනිදා. එතෙන්දී 4 වෙනිදා හැදුවේ ගණන් 3ක් නම් ඒ ගණන් 3 නැවත වතාවක් 11 වෙනිදා පන්තියේදී හදලා තියෙනවා. මම ඒක විතරක් ළමයි හිටියත් ළඟටම ගිහිල්ලා මම පෞද්ගලිකව බලනවා. ළමයි ප්‍රමාණය වැඩි නම් මම ස්ටාෆ් එකේ කෙනෙක් යොදවනවා උත්තර හදාගෙන ආපු අය 12 වෙනිදා පන්තියේ 4 වෙනිදා ගණන් ටික නැවත හදනද කියලා චෙක් කරන්න.
හදපු නැති අයත් එක්ක පෞද්ගලිකව කතා කරන්න මම ඒ ළමයි ළඟට යනවා. මම ඒ තරම් බොහොම නිහතමානී. ගිහිලා අහනවා. බොහොම කාරුණිකව. මොකද ප්‍රශ්නේ? ඉතින් පළවෙනි දවසේ බොහොම කාරුණිකයි, බොහොම සෝදශීලී. ඕන දෙයකට මම අහුම්කම් දෙනවා. සමහර පාඩම අතරමඟ නතර කරලා තමයි ළමයිගේ දුක් ගැටලු අහන්නේ. හැබැයි දෙවෙනි දවසේ තුන්වෙනි දවසේ වෙද්දී ටිකක් අපි දෙන්නක තියෙන අර ආදර සම්බන්ධය බිඳ වැටෙන්න හේතු වෙනවා. හෝම්වර්ක් කරලා නැත්නම්. හේතුව ඇයි? මම කවදාවත් ළමයෙක් එක්ක තරහක් හිතේ තියාගෙන එහෙම නැත්නම් ළමයෙක් එක්ක වෛරයකින් බනින්නේ ගහන්න යන කෙනෙක් නෙමෙයි. දැන් මේ ඔන්ලයින් පන්තියට සම්බන්ධ වෙන ඔයා කවුද කියලාවත් මම දන්නේ නැහැනේ. වෙනද පන්ති කාමරයට ගිහිල්ලා උගන්වන්නත් අනිකුතරමේ ළමයා පෞද්ගලිකව හඳුනන්න නැතුනොත් එයාගේ මූණ හරිය දකින්නවා. දැන් අපි ඔයාලා කැමරාවත් ඕෆ් කරගෙන ඉන්නේ. හැබැයි ගුරුවරයෙක් විදියට මේ කැමරාව පිටිපස්සේ ඇත්තටම ළමයි ඉන්නත් පුළුවන්. හැබැයි ඉතින් පළවෙනි දවස් කීපේ ළමයි නොවන වෙනත් අය ඉන්නවා වෙන්නත් පුළුවන්. ඒක අත්දැකීමෙන් දන්නවා විශේෂ බැච් එකෙත් එහෙම හිටියා. ආර්ථික විද්‍යා ගුරුවරු, ගිණුම් කරන ගුරුවරු අපේ පන්තියෙන් ඇවිල්ලා මගෙන් කවුන්ටින් ඉගෙන ගත්තා. ප්‍රසන්න සර්ගෙන් ඉකෝන් ඉගෙන ගත්තා. හැබැයි යාළුවගේ වෘත්තියත් ටියුෂන්. එහෙම අයත් එක්කෙනෙක් දෙන්නේ අදත් මෙතන ඉනවා වෙන්න පුළුවන්. ඒවට අපි සැලෙන්නෙත් නැහැ, බය වෙන්නෙත් නැහැ. අනිත් ඒවා ඒක හරි නම්බුකාරයි. accounting ගණන ගුරුවරයෙක් මගෙන් accounting ඉගෙන ගන්න ඔන්ලයින් හරි එනවා කියන්නේ කැමරාව ඕෆ් කරගෙන මගෙන් දෙයක් තියෙන නිසානේ ආ එන්නේ. ඒ නිසා ඒවා එහෙම කරන අයට නෙමෙයි මම මේ කියන්නේ. එහෙම අයත් හිත ගැටලුවක් නැහැ. අපිට මොකද හැමෝටම ලින්ක් එක ෂෙයා කරපු නිසා මම අර ළමයිට කියන්නේ කැමරාව ඕෆ් කරගෙන ඔයා ගෙදර ඉගෙන ගනිද්දී ඔයාව ගැන මම අවබෝධයක් නැති වුණා. මේ ඉගෙන ගන්න ලොග් වෙන ළමයා ගැන නමක් විතරයි තියෙන්නේ නේද? දැන් මෙතන තියෙනවා පන්තියට සහභාගී වූ පිටුසේ නමක්. ඔයා යදපු නම තියෙනවා. අනේ නමත් එක්ක ඇත්තටම ගනුදෙනු කරන ළමයෙක් ඉන්නවා නම් මං යට හරි ආදරේ. මොකද මේ ඉගෙන ගන්න එන්නේ අපේ රටේ අපි කන බොන දේවල්ම කන බොන අපි අදින පළදින අඳුන් පළදින අපි කතා කරන භාෂාව කතා කරන අපි දන්න අපි දැකලා තියෙන සංස්කෘතියට අනුගත වෙච්ච අපේ රටේ ළමයි කොටස්. මම හැදුනේ නිදහස් අධ්‍යාපනය. නේද? මම නිදහස් අධ්‍යාපනයේ භුක්ති විඳපු කෙනෙක්. පුංචි කාලේ මොනවද ආධාර පවා ලැබුණා. එක කාලවලදී ලෝක බැංකුව ආධාරයෙන් අපිට මාර බිස්කට් පවා ලැබුණා ඉන්ටර්වල් එකේ. ඊය කණින් එකේ පන්ති දෙකේ පන්ති මට මතකයි අපේ පෝෂණ කාඩ් එකක් ලැබුණා. වන්ද පෝෂණය වගේ කෙනෙක්. මම හම්බන්තොට කෙනෙක්. හම්බන්තොට ප්‍රදේශයේ එන්නේ වතර රට පුරා මේ කාලේ ඒ මොකද පැමිණීමට අනුව මොකද උත්තරයක් දුන්නා මතකයි. ඊළඟට නිදහසුම් ලැබුණා. පාසල් පොත්පත් ලැබුණා. නොමිලේ ඉගෙනීම් කළා. ඊළඟට විශ්වවිද්‍යාලයට ආව මහපොළ ශිෂ්‍යාධාර ලැබුණා. හොස්ටල් වල නැවතලා ඉගෙන ගත්තා. අවුරුදු 4ක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබුවා. පුස්තකාල පරිහරණය කරා, විද්‍යාගාර පරිහරණය කරා. ඒ නිසා මම නිදහස් අධ්‍යාපනයෙන් බිහි වෙච්ච ප්‍රතිඵලයක්. අන්න ඒ විදිහටම ඔය නිදහස් අධ්‍යාපනයේ භුක්ති විඳින ඔයාලට මේ ආකාරයෙන් හෝ උදව්වක් කරන්න ලැබීම අපිට ලොකු ගෞරවයක්, අභිමානයක්. ඒ වගේමයි ඉල්ලීමක් කරනවා. ඒ ලැබුණු අවස්ථාවන්, ලැබුණු ප්‍රයෝජන අපත යන්න දෙන්න එපා පුතේ. අපත යවන්න එපා. මගේ දෙමව්පියෝ කුඹුරු ගොවිතැන් කරන මට ඉගෙනීම් කළා. මහා ලොකු කියලා කුඹුරක් තිබුණෙත් නෑ මගේ තාත්තට. මම අධ්‍යාපනයෙන් හරියට ප්‍රතිඵල ගත්තේ නැත්නම් මට ලැබුණු පහසුකම් වලින් හරියට ප්‍රතිඵල ගත්තේ නැත්නම් මමත් අද හම්බන්තොට ඉන්න කුඹුරු ගොවියෙක් බවටපත් වෙලා ඉන්නේ. එහෙම නැත්නම් අරකෙත් දෙන්නෙක් දක්කගෙන කැලේට ගිහලා ජක් කොටියට ගිහ හරක් බානක් හදාගෙන ඉන්නේ. එතනින් හරවල කරන්න දෙයක් නැහැ. මොකද මගේ දෙමාපියන්ට තම්පුසු ධනයක් නැහැ, ලොකු ඉඩම් නැහැ. තිබුණේ සීමිත ඉඩක පොඩි කුඹුරක් විතරයි. ඉතින් දෙමාපිය මට කිව්වේ, මගේ අම්මා විශේෂයෙන් මට කිව්වේ හිඟා කාල හරි පුතේ සල්ලි දෙන්න ඔබ ඉගෙන ගන්න. මම ටිකක් කර 8 පන්ති 9 පන්තිදී අධ්‍යාපනයේ ටිකක් කර කම්මැලිකමක් දක්වාදී මට කිව්ව දේ තමයි අම්මා හැමදේම කියන පාත්‍රයක් මේ මොකද පිඟානක් අරන් ටවුන් එකට ගිහින් හිඟා කාල හරි මගේ පුතාට උගන්වන්නයි මේ සල්ලි හම්බ කරන්නේ ඉල්ලන්නේ කියලා හිඟා කාල හරි මට සල්ලි ගෙනත් දෙන්නම් පුතේ ඔබ ඉගෙන ගන්න. අම්මා ඒ තරමටම මට කාලය හැදුවා ඉගෙන ගත්තොත් ගුඩ යන්න පුළුවන් කියලා. ඇත්තට මේක දැන් මම ඒ ප්‍රතිඵල භුක්ති විඳිනවා. ඒ ප්‍රතිඵල මම දැන් හොඳටම භුක්ති විඳිනවා. මගේ අම්මගේ තාත්තගේ කුඹුරේ එක කන්නේක ආදායම කන්නයක් නේද? අපි දන්නවනේ යාල මහ කියලා කුඹුර වගා කරන්නේ වාර 2යි අවුරුද්දකට.
එක වාරයකින් වී ආසන්නෙන් එන ආදායම මගේ මාසික ආදායමෙන් 3ෙන් කරනවා. තාත්තගේ කුඹුරෙන් මාස 6කට වතාවක් ලැබෙන ආදායම මගේ එක මාසයක ආදායමෙන් 3ෙන්. ඒ තරම් මම ඉහළ ආදායම් ලබන තත්ත්වයකටපත් වුණා. ටියුෂන් කරලා විතරක් නෙමෙයි. හැබැයි මම පටන් ගත්තේ ටියුෂන් වලින් ඊට පස්සේ පෞද්ගලික අංශය රැකියා කරා, රාජ්‍ය අංශය රැකියා කරා. කොහොම හරි අවසානයේ ටියුෂන් විතරක්ම කරන තත්ත්වයට මම පත් වුණා. දැන් මම ටියුෂන් කුඹුරේ විතර ඊට කලින් මම රාජ්‍යයේ කණකාධිකාරිවරයෙක් වශයෙන් වැඩ කළා. උපාධිය හදාරක අවසන් කළත් සමගම උපාධි සාතිකය පෙන්වලා කොහොම හරි මට ගොඩක් දේවල් ලැබුණ මේ අධ්‍යාපනය ලැබපු නිසා. මම බොහොම සතුටින් ඉන්න කෙනෙක්. මට හෙට වුණා ටියුෂන් නතර කරන්න පුළුවන්. මොකද මට මේ ආදායම් මාර්ග මම හදාගෙන තියෙනවා. මරණ දුරාවට මිස්තර ආදායම් මාර්ග මම හදාගෙන තියෙනවා. හැබැයි හැම දෙයක්ම කළේ උසස් පෙළ පාස් කරගත්තා. ඉහළට ඉගෙන ගත්තා. අන්න ඒකට පින් සිද්ධ වෙනවා. එහෙනම් මම කියන්නේ අපි අලුතෙන් මේ පන්ති පටන් ගන්නෙ. ඔයාලා සමහර විට මම පෙසන්න සර් ගැන හැඳින්වීමක්වත් නැහැ. අපේ Facebook එකේ ගිය ඇඩ් එක දැකලා ඒ සඳහා සම්බන්ධ වූ අය වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි ගැන මුකුත්ම දන්නේ නැති වෙන්න පුළුවන්. ගැටලුවක් නැහැ. අපි හැමෝම අලුත්. ඉගෙනීමට අපි අලුත් නැහැ. අපිට ඉගෙනීමට හොඳ පළපුරුද්දක් තියෙනවා. ඒ හැරුණකොට මේ පන්තිය මට අලුත්. මොකද මේ කණ්ඩායම මට මීට කලින් හම් වෙලා නැහැ. ඔයාලට මාව අලුත්. ඒ වගේම මේ විෂය අපි විෂයන් තුනම මූලධර්ම ඉගෙනීම කරනවා. එතෙන්දී අපිට මේ හැම පාඩමක්ම අලුත් පාඩමක් වශයෙන් දකින්න පුළුවන්. හරිම නැවුම් ගතියක් තියෙනවා. එහෙනම් මතක තියාගන්න. ලබන සතියේ ඉඳලා ගණන් හදන්න පටන් ගත්තා. ඊළඟ සතියේට එද්දී එක සතියක හදන ගණන් ටික ඊළඟ සතියේට එද්දී ඔයා පන්ති එනවා කියලා හිතාගෙන ගෙදරදී වැඩ කරන්න. ගෙදරදී තමයි හැම දවසකම ඔයා පන්තිය සම්බන්ධ වෙන්නේ. අනිත් කාර්ය තමයි ඔන්ලයින් පන්තිය. දැන් ගොඩක් අය ප්‍රශ්නයක් තියෙනවා මේක අතරම ගණවතියද කියලා නැහැ. නවත්තන්න පුළුවන්. අපේ මරණය සිදුනොත් මොනව කරන්නද නේද? කියන්නේ වැඩි ජීවිතය අවශ්‍යයි. ඒ හැරතින් අපිට ඒ වගේ අපදාවක් නොවුනොත් අපි හතින් හිටියොත් අපිට ඔන්ලයින් පන්ති නතර කරන්න කිසිම අවස්ථාවක් නැහැ. අනිවාර්යයෙන්ම ඔන්ලයින් පන්ති වල විභාග පවත්වන තුරු පැවැත්වෙනවා. ඊළඟට කියමින් හිටියේ වැඩ කරන එක. අපි සමහර විට දැන් මට ඔයාගේ හෝම්වර්ක් චෙක් කරගන්න ක්‍රමයක් නැහැ. හැබැයි අපි අපිට අවංක වෙන්න ඕනේ. දැන් මේ කතාව මම හිතන්නේ දෙමාපියොත් ඇත්තටම තන් වල අහගෙන ඇති. මම දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කරනවා. මට ගුරුවරයෙක් විදියට මෙතන කරන්න පුළුවන් එකම දේ දැන් උගන්වන්න විතරයි. හෝම්වර්ක් දුන්නම ගණනක් දෙකක් දුන්නම මේක මගේ WhatsApp නම්බර් එක කියලා ඒක WhatsApp කරන්න කියලා කියනවා. නමුත් ඒවත් එක්ක ළමයා ගැටෙනවද දෙන වැඩ ඒ විදිහට අකුරටම ඉටු කරනවද කියන එක මට අර සාමාන්‍ය පන්ති කාමරයකදී පරීක්ෂා කළා වගේ මේ ඔන්ලයින් පන්ති පරීක්ෂා කරන්න ටිකක් අමාරුයි. ඒ නිසා අම්මලා තාත්තලාගේ වගකීමක් තියෙනවා. වැඩිහිටියන්ගේ වගකීමක් තියෙනවා. තමන්ගේ දරුවා සැක කරන්න නෙවෙයි. හැබැයි තමන්ගේ දරුවා ගැන අවධානයෙන් ඉන්න. එයා මොන වගේ දේවල්ද කරන්න කියලා පොඩි අවධානයක් යොදවන්න. ඇතම් අම්මලා මේක අර CID ක්‍රමයට රහස් පරීක්ෂකවරුගේ ක්‍රමයට කරනවා. දරුවට පේන්න මුකුත් කරන්නේ නැහැ. දරුවා වැඩ කරද්දී තමන්ගේ පාඩුවේ අම්මලා තාත්තලා වෙනත් වැඩක යෙදලා ඉන්නවා වගේ ඉන්නවා. හැබැයි දරුවා නැති වෙලාවකදී අපේ දුරකථන අංකවලට දුරකථන අමතුම් දෙනවා, නම කියනවා, මෙන්න මේ වගේ ගැටලු තියෙනවා කියලා අපව දැනුවත් කරනවා. අනේ සර් මම යාගේ පොත් අරන් බලුවම සමහර තැන් වල නෝට්ස් අඩුයි. සර් ගණන් හදනවා යා මෙහි ඉඳන් වීඩියෝ ගේම් කරනවා. ඔන්ලයින් පන්තියෙන් ඕන කියලා අපි අර කම්පියුටර් එකක් කරන් දුන්නා, ලැප්ටොප් එකක් කරන් දුන්නා. ඒකත් එක්ක යා ෆෝන් එකකුත් දැන් අරගෙන තියෙනවා. දැන් සර්ගේ පාඩම යනවා. එයා ලැප්ටොප් එකකින් ඒක ඔන් කරගෙන අනිත් පැත්තෙන් ෆෝන් එකකින් එයා යාළුවෙක් එක්ක chat කරනවා. ඒ වගේ ගොඩක් දුක් අඳෝනා දෙමව්පියන්ගේ පැත්තෙන් එනවා. කියන්නේ ප්‍රසිද්ධියේ කියන්න සර් පොදුවේ කියන්න අපේ දරුවගේ නම කියන්න එපා. අනේ පුළුවන් නම් මේ ළමයිගේ හිත හැදෙන්න පොඩ්ඩක් කතා කරන්න. ප්‍රසන්න සර්ටත් මටත් ඒ වගේ ඉල්ලීම් වෙනවා. ඉතින් ඒ වගේ දේවල් නොකරන දරුවෝ හැමතැනම ඉන්නවා කියලා අපිට විශ්වාස කරන්න බෑ මේ තත්ත්වය. යම්මාට කියන්නේ. ඔයාලගේ දරුවා හොඳ දරුවෙක් වෙන්න පුළුවන්. ඔයාලගේ දරුවා තමයි මේ ලෝකේ ඉන්න හොඳම දරුවා වෙන්න පුළුවන්. හැබැයි හොඳම දරුවගේ අතිනුත් සමහර තැන්වලදී පොඩි පොඩි පසුවීම්, මගේ හැරීම්, අමතක වීම වෙන්න පුළුවන්.
ඒ නිසා දරුවන් සැක කරන්න එපා. ඒක හොඳ දෙයක් නෙවෙයි. නේද? දරුවන් හැමතිස්සෙම අපි සැක කරමින් දරුවන් දිහා වැරදිකාරයෙක් විදියා සැකකාරයෙක් දිහා විතර බලන්න ගියොත් අපිට යාගේ වැරදි විතරයි පේන්නේ. දරුවන් සැක කරන්න ඕන නෑ වුණට. හැබැයි දරුවන් ගැන විමසිල්ලෙන් ඉන්න ඕන. විමසිල්ලෙන් ඉන්න ඕන. අපි පැලයක් හිටවලා ඒ පැලෙට වතුර දානවා, පොහොර දානවා, ඒ වගේම උදේ හවස ගිහිල්ලා වතුර දැම්මම උතරම උදේ හවස ගිහිල්ලා පොඩ්ඩක් අපි විපරම් කරනවා. පණුව ඇවිල්ලාද නේද? එක එක කෘමීන්ගෙන් හානි වෙනවද? දැන් මල් පිපෙනව නේද? දැන් ටිකක් කඳ කලිට වඩා මහත් වෙලා නේද? අපි හිතවපු පැලය ගැන අපි විපරම් කරනවා. අන්න ඒ වගේ මේ පැලනේ මේ දරුවෝ කියන්නේ ඒ දරුවෝ ගැන විපරම් කරනවා. යාට පාඩුවේ කාමරයකට වෙන වෙන දීලා කාමරේ දොර වහගෙන එයාගේ නිදහස් ලෝකයක ඔන්ලයින් පන්ති එන්න දෙන එක ගැටලුවක් නෑ. හැබැයි ඉඳ හිට හෝ දරුවගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කරන්න. දරුවගේ පැත්තෙන් ඉඳනවා. දැන් මම වැඩිපුරම ගනුදෙනු කරන්නේ දරුවත් එක්කනේ. දරුවගේ පැත්තෙන් ඉඳනවා. අපි ඉන්නේ 아무තු කාලයක. අවුරුදු 17 18 19 කියන්නේ අවුරුදු 16න් 15න් පටන් ගත්තම හරි අමාරු කාලයක්. ඔය අමාරු කාලේ මට නැති තිබුණේ නැහැ කියලා කියන්න බෑනේ. මමත් හොරවැඩ කරලා තියෙනවා. හොර කියන්න ඕන නෑ. මමත් හොරවැඩ කරලා තියෙනවා. සමහර දවස්වල ඉස්කෝලෙන් කාඩ් කරලා මම ක්‍රිකට් කෙනෙක් වෙලා හිටියා. ශිෂ්‍ය නායකයෙක් අවසානයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයෙක් වඩපත් වුණා මගේ පාසලේ. හැබැයි එහෙම කියලා මමත් පීඩන නිරෝධී වැඩවලට නැත්නම් අවස්ථාවලදී සහභාගී වෙලා තියෙනවා. ඒ වුණාට අපි දැනගත්තා අපි ඒ වෙලාවේ අවබෝධයක් තිබුණා මේ මොන වැඩේ කළා මොන හොරකම කළා අපිට ගොඩ යන්න තැනක් තියෙනවා ඒ ඉගෙන ගත්තොත් විතරයි කියන්නේ. ඒ නිසා ඔය අවුරුදු 15 16 පටන් අරගෙන දැන් ඔයාලගේ වයසට එද්දි හරි අමාරුයි පුටුවක තියාගෙන ඉන්න. හරි අමාරුයි මේ වගේ උගන්වන දේවල් විතරක්ම හැමතිස්සෙම ඔළුවට ගන්න. වෙන වෙන දේවල් හොයන්න හිතෙනවා. වෙන වෙන දේවල් හොයාගත්ත අයත් එක්ක ඒවා බෙදා ගන්න හිතෙනවා. ඇත්ත. එහෙම හිතෙන්නේ නැත්තම් තමයි ඒක ප්‍රශ්නයක් තියෙන්නේ. අවුරුදු 19 18 පිරිමි ළමයෙක්ට ගැහැණු ළමයෙක් ගැන ආකර්ෂණයක් මේ කාලේ නැත්නම් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මට මොකද්ද විෂය ජීවන නිපුණතා විෂය උගන්වපු අපේ පාසලේ හිටපු නියෝජ්‍ය විදුහල්පතිතුමා කිව්ව කතාව. තිලක් ප්‍රොෆෙසර් ගුරු පියාණන් මතක් කරනවා දැන්. අනුර ප්‍රදේශයේ දැන් පදිංචි වෙලා ඉන්නේ. මේ කාලේ අපේ සර් කිව්වේ අපේ 9 පන්තික 10 පන්තියේ ජීවන නිපුණතා විෂය තිබුණේ. උඹට මේ කාලේදී කොල්ලොන්ට කියනවා උඹට මේ කාලේදී කෙල්ලෙක් දිහා බලන්න හිතෙන්නේ නැත්නම් ඒක උඹලගේ ප්‍රශ්නයක්. මනෝවෛද්‍යවරයෙක් හමු වෙන්න ඕන. කෙල්ල දිහා බලන්න හිතනවා නම් ප්‍රශ්නයක් නැහැ. ගැලවන්න කියනවා. උඹට මේ කාලේදී කොල්ලෙක් ගැන ඇල්මක් ආකර්ෂණයක් නැත්නම් ඒක ප්‍රශ්නයක්. හැබැයි සර් ආයෙත් කියනවා එහෙමයි කියලා ආයෙක අපේ ඇඟින් ඇතිවන ස්වභාවයක් අපේ හිතේ මේ කාලේ ඇතිවන ස්වභාවයක් කියලා ඒකම කරන්න ගියොත් ඒක ඊටත් වඩා ලොකු ප්‍රශ්නයක්. ඒ නිසා தත්ත්වය තේරුම් ගන්න ඕනේ. මම මේ කෙලින්ම කතා කරන්නේ. මොකද ගොඩක් ගැටලු තියෙනවා. WhatsApp numbers දැන්ටමත් misuse කරනවා කියලා අපිට familiar වෙක් තියෙනවා. හැබැයි ඒකට නම් මම නම් කොහොම අකමැති දෙයක්. දැන්ටමත් WhatsApp group එකට සම්බන්ධ වුණ ඇතම් ළමයිගේ numbers වලට තවත් පිරිමි ළමයි hi හුයි ගාලා messages එවනවා එක එක photos එවනවා කියලා familiar වෙක් තියෙනවා. එහෙම වුණොත් ඒ ගැන අපිට දැඩි ක්‍රියාමාර්ගයක් ගන්න මේ කරුණාකරලා මේ වගේ වැඩ නතර කරන්න. අනිත් පැත්තෙන් මම කියනවා නන්නා දරුණු ගැරු ළමයෙක්ට හායි කියලා යවලා නැත්තම් තමන්ගේ ෆොටෝ එකක් යවලා ඒ ගැරු ළමයා යාළු කරගන්න පුළුවන් කියලා හිතනවා නම් ඌතරම් මොඩෙක් තවත් මේ ලෝකේ නැහැ. නේද? ඌතරම් මොඩෙක් තවත් මේ ලෝකේ නැහැ. මොකද අද කාලේ මේ කෙල්ලෝ කියන්නේ කොල්ලෝ කියන જાතිය නොදක්ක කොට්ටාසයක් නෙවෙයිනේ. යාළුවමෙක් පිරිළමෙක් අතර සම්බන්ධ ඇති වෙන්න ඕන. හැබැයි ඇති වෙන ක්‍රමයක් තියෙනවා. මේක මේ එකපාරටම හායි හුයි ගාලා එහෙම මේනියාවක් මම නම් හිතන්නේ නැහැ. අපේ ආය අතර දැන් තියෙනවා කියලා. ඒ නිසා පිරිළමයි තමන්ගේ පිරිමි ගෞරවය හරිද? පුරුෂ අභිමානය රැක ගන්න දැනගන්න. පිරිමිකම රැක ගන්න දැනගන්න. ඒ වගේමයි ගැහණු ළමයිට කියන්නේ තමන්ගේ ආකර්ෂණයක් තියනවා වෙන්න පුළුවන් අනිත් අයට. හැබැයි මේ ආකර්ෂණය තමන්ට ලැබුණු ආභරණයක් වුණාට ඒක ඔයාටම ලැබෙන කාර්යවලක් වෙන්න පුළුවන්. ඔයාව අමාරු වැටෙන තැනක් වෙන්න පුළුවන්. ඒ ගැන තේරුම් ගන්න. හරි. මම එතනින් කතාව නවත්තනවා. නිසා මම කියමින් හිටියේ අපිට එක එක වෙන වෙන හැඟීම් පහළ වෙන වෙන අවස්ථාවයක් ඇති වෙන අධ්‍යාපන ලබනට වඩා මීට වඩා හොඳයි මේ වගේ දෙයක් කරගෙන හිටියනම් කියලා අදහස් වෙන කාලයක්.
ඒ කාලේ පහු කරලා මම බොහොම අමාරුවෙන් ඉස්සරහට ආවා. අන්න ඒ නිසා මම දන්නවා ඒ කාලේදී මම වෙනත් ගමනක් ගියා නම් වෙනත් පාරක ගියා නම් අද මම මෙතන නැහැ. ඒ කියන්නේ අපලා ඊටට අමතනක සර් ඉදී කියලා නෑ. මම දන්නවා. අපි මේ තරුණ වයස තමයි අපේ අනාගතයේ අත්විවරම හදාගන්න හොඳම කාලය. තරුණ වයස තමයි ඉතිරි ජීවිත කාලය. හිරගෙදරක ඉන්නවද? අනාථ මඩමක ඉන්නවද? සමෘද්ධිමත්ව හොඳ තනක ව්‍යාපාරිකයෙක් කියලා ඉන්නවද? එහෙම නැත්නම් හොඳ වෘත්තිකයෙක් වෙනත් වෘත්තිකයෙක් කියලා ඉන්නවද කියලා තීරණය කරන්න හොඳම අඩිතාලම හදාගන්න කවද? කොයි කාලෙද? මේ උසස් පෙළ මට්ටමේ ඉන්න අධ්‍යාපන ලබන කාලය. ඒ කාලේදී ඔයා ගන්න තීරණය මේ මොහොතට දාලා කරගන්න එපා. මේ මොහොතේ ඔයා මොන හරි දෙයක් හිතනවද? ඒක මොන හරි දෙයක් පටන් ගන්නවද? ඒක තව අවුරුදු 15කට 20කට අවුරුදු 30කට විතර බලපාන්න පුළුවන්. නේ දෙක හිතන්න. තරුණකම ඒකෙන් මත් වෙලා ඒ මොහොතේ විතර ජීවත් වෙන්න. මේ මොහොතේ ජීවත් වෙලා හිට මරණක් කමක් නැහැ කියලා ආකල්පෙන් තියාගන්න එපා. එහෙම කරපු අයට තමයි සිරගෙවල් නිර්මාණය වෙලා තියෙන්නේ. එහෙම කරපු අයට තමයි පොරුත්තාපන කඳවුරු නිර්මාණය වෙලා තියෙන්නේ. එහෙම කරපු අයට තමයි මහපාරේ මැරකල්ලි වෙන වෙන සංවිධාන ඔයාලට බග බලාගෙන ඉන්නේ. ඉතින් මේ වගේ ජීවිතයක් තෝරා ගන්නවද? එහෙම නැත්නම් බොහොම යහපත් ජීවිතයක් තෝරා ගන්නවද කියන එක තීරණය කිරීම දෙමව්පියන්ට බාර නැහැ. මට බාර නැහැ. ඒක බාර වෙඩි කර ගන්න. හරි. එහෙනම් මම කියමින් හිටියේ අපි accounting ගැනනේ. හරි. accounting ගැන මම කියමින් හිටියේ. එහෙනම් අපි දැන් accounting paper එකට යමු. accounting paper එකේදී ළමයිනේ දැන් අපේ අලුත් විෂය නිර්දේශයක් තිබෙන්නේ. අපට ප්‍රශ්න පත්‍ර දෙකක් තියෙනවා. පළවෙනි ප්‍රශ්න පත්‍රයත් දෙවෙනි ප්‍රශ්න පත්‍රයත්. පළවෙනි ප්‍රශ්න පත්‍රය අපි දන්නවා අපිට ප්‍රශ්න 50ක් තියෙනවා. ඊළඟට දෙවෙනි ප්‍රශ්න පත්‍රයේදී අපට පළවෙනි ප්‍රශ්නය අනිවාර්යයි. ඉතිරි ප්‍රශ්න කියන්නේ මුල් ප්‍රශ්න ප්‍රමාණය 6ක්. ප්‍රශ්න 6න් පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යයි. ඒක සමාගම් ගන්නට දාලා ඉන්නේ. ඉතිරි 5න් 4ක් තෝරගන්න ඕනේ. අවසානයේදී මුළු ලකුණු ලැබෙනවා. පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ලකුණු 200ක්, දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ලකුණු 200ක්. ආදී වශයෙන් ගත්තම අපි උසස් පෙළේදී සම්පූර්ණයෙන්ම ලකුණු ලබා ගන්නවා ලකුණු 400. 400 ආය 4න් බෙදලා 100 කොපමණ ප්‍රමාණයක්ද කියලා තීරණය කරනවා. අපිට ඒ අනුව බලන් ගියාම උසස් පෙළ ගිණුම් කරන විෂයේදී සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය වෙන ආකාරයෙන් මේ ප්‍රශ්න පත්‍රය හැදෙන්නේ. එතෙන්දී පළවෙනි පේපර් එකේ අත්හරින ප්‍රශ්න නැහැ. ඒකේ තේරුම මොකක්ද? පළවෙනි පේපරේ වල අත්හරින ප්‍රශ්නයක් නැහැ කියන්නේ පළවෙනි පේපර් එකට මුහුණ දෙන්න නම් සාර්ථක මුහුණ දෙන්න නම් සියලුම පාඩම් වලට අනිවාර්යෙන් අවබෝධයක් ලබාගෙන තියෙනවා. ඒ කියන්නේ හැම පාඩමක්ම සම්බන්ධ කරන්නේ පළවෙනි පේපරේ පළවෙනි ප්‍රශ්න 50 හැදී. මේ 50 ඇතුලේ මේ ප්‍රශ්න 50 ඇතුලේ අපේ හැම පාඩමක්ම ආවරණය වෙනවා. එහෙනම් අපිට මේ පාඩම අත්හැරලා යමු කියලා එහෙම යන්න බෑ. සෙකන්ඩ් පේපර් එකට ආවම අපිට එක ප්‍රශ්නයක් විතරයි අත්හරින්න තියෙන්නේ. ප්‍රශ්න 6ක් තියෙනවා 6න් 5ක් ලියන්න ඕනේ. ඉතින් අත්හරින්න තියෙන ප්‍රශ්නය සමහර විට මෙහෙම වෙන්න පුළුවන්. කොටස් දෙකකින් එනවා. සෙකන්ඩ් පේපරේ ඉන්න ප්‍රශ්නේ කොටස් දෙකකට එන්නේ. දැන් අපි හිතමු මම 4 වෙනි ප්‍රශ්නේ තමයි ලියන්නේ නැත්තේ කියලා. ඒකේ ආ කොටස සහ ආ කොටස කියලා දෙකක් තියෙනවා. සමහර විට ඒකේ කොටසක් අපිට ලිහිස්ම පාඩමක්. ලිහිස්ම පාඩමක් වෙන්න පුළුවන්. අමාරු කැලකට තියෙන එකයි. එතෙන්දී අපිට මේ පළවෙනි කොටස කළොත් අනිවාර්යෙන් අපි දන්නවා හොඳටම අපි දන්නවා ඒ ලකුණු ප්‍රමාණය සම්පූර්ණයෙන්ම ගන්න පුළුවන්. හැබැයි දෙවෙනි කොටස අමාරුයි. අන්න ඒ වගේ අපි හොඳටම හදාරපු පාඩමකුත් එක්ක අමාරු පාඩමක් අපි නැත්නම් සම්පූර්ණ නොකරපු පාඩමක් වෙන්න පුළුවන් අත්හරින ප්‍රශ්නය විදියට. එතෙන්දී ඔයාලට මේක කරන්ද නොකරන්ද අනිත් ප්‍රශ්නත් එහෙම වෙන්න පුළුවන්. පස්වෙනි ප්‍රශ්නේ ගත්තොත් ඒකෙත් එහෙම වෙන්න පුළුවන්. පළවෙනි කොටස හරිම ලෙහිදී ඔයාලට හදා ගන්න පුළුවන්. දෙවෙනි කොටස හදාන්න අපි දන්නේ නැහැ. එතෙන්දී අර දන්න කොටස් දෙක විතරක් කරන්නත් බැහැනේ. ඒකේ මම මේ කියමින් ඉන්නේ මොකද්ද? අපිට accounting වලදී මේ පාඩමට මම අකමැති මේ පාඩම මම
කොපමණ වැඩ කළත් හරියන්නේ නැහැ මට සෙට් වෙන්නේ නැහැ කියලා පැත්තකට කරන්න පුළුවන් පාඩම් නැහැ. ඉකෝන් වල නම් මම හිතනවා ලොකු අවස්ථාවක් තියෙනවා. ප්‍රශ්න 8ක් දීලා 4ක් තෝරගන්නවා වගේ ලොකු අවස්ථාවක් තියෙනවා. කවුන්ටිං වල එහෙම නැහැ. මේ පේපර් එක හදන්නේ ගිණුම් කරන පේපර් එක හදන්නේ ඒ ළමයට ඉහළ ප්‍රතිඵලයක් ගන්න නම් අපි ඒකක් ගන්න නම් අනිවාර්යයෙන්ම ගිණුම් කරන විෂය නිර්දේශන සම්පූර්ණ කර ගන්නවා. එකවුටින් වල තියෙන පළවෙනි පාඩමේ ඉඳලා මැද පාඩම අග පාඩම දක්වා සියලුම පාඩම් හොඳ සංකලනයක් එක්ක ඔයා ඉගෙනගෙන තියෙනවා. අන්න එතෙන්දී මම ඔයාලට ඉගැන්වීම් කරන්නේ මගේ ක්‍රමයකට. ඒ කියන්නේ කවදාවත් ඔයාලා අහපු නැති ගිණුම් කරන ක්‍රම මෙතන මම ගේමු කියන එක නෙවෙයි මම කියන්නේ. පාඩම් පෙළ ගස්වා ගන්න මට පහසු ක්‍රමයකට. ඒ කියන්නේ විෂය නිර්දේශ වර්ග ඩවුන්ලෝඩ් කරගන්න. ජාතික අධ්‍යාපන ආයතනයේ වෙබ්සයිට් එකේ වර්ග පුළුවන් විෂය නිර්දේශ ඩවුන්ලෝඩ් කරගන්න. ඒ විෂය නිර්දේශයේ පාඩම් පෙළ ගැසී තියෙන ආකාරයට මම ගන්නන්න යන්නේ නැහැ. විශේෂයෙන්ම මම මාස 7 පන්ති කවදාවත් එක කරලා නැහැ. දැන් උදාහරණයකට කිව්වොත් මාස 7 පන්තියේදී පළවෙනි ටියුට් එකේ දෙන්නේ ගිණුම් කරන සමීකරණ පාඩම. මේ කරන ගිණුම් කරන හය අවශ්‍යතාවය හැම එකක්ම එකතු කරලා එක ටියුට් එකක් දෙනවා. හැබැයි මේ ටියුට් එකේ මම දිත්ත සටහන් ගන්නවා. ඒ කියන්නේ සමීකරණ ගණන් හතරවත් එකම ඒ ගණනම ආයෙ ඩබල් එන්ට්‍රි ලෙස ලෙජරේ වාර්තා කිරීම. බලන්නත් එහෙම තමයි කරන්නේ. පළවෙනි පන්තියේත් එහෙමයි කරන්නේ. මම අවුරුදු ගානක් තිස්සේ ප්‍රැක්ටිස් කරන ක්‍රමයක්. ඒ කියන්නේ සමීකරණ පාඩම වෙනම උගන්වනවා, ලෙජරේ ගණන වාර්තා කිරීම වෙනම උගන්වනවා. එහෙම නැහැ. මම පාඩම් දෙකක් ඒ කියන්නේ පළවෙනි මාසයේ එක පාඩමක් දෙවෙනි මාසෙ එහෙම නැහැ. මම මේකෙන් දකිනවා ළමයි ඉතාමත් හොඳින් මේ වැඩේ ග්‍රහණය කර ගන්නවා. කොච්චර හොඳින් ග්‍රහණය කර ගන්නවද කිව්වොත් අපේ පාඨමාලාව කොපි කරපු එක්තරා ආයතනයක එක්තරා ගුරු කණ්ඩායමක ගිණුම් කරන ගුරුවරයාත් ඒකත් ඒ ආකාරයෙන් පටන් ගත්තා. බොහොම සාර්ථකව යනගත්තා. ඉතින් මේකට ළමයි ලොකු ආයාසයක් දරනවා ගුරුවරයාගේ පැත්තෙන්. කියන්නේ පාඩම් දෙකක් ගිණුම් කරන ගැන කිසිම දැනුමක් නැති කෙනෙකුට එකවර ග්‍රහණය කරවනවා. ටිකක් අමාරුයි. කියන්නේ බලන් ඉන්න ඔයාට ඒක තේරුණාට පාඩම හොඳට වැටහුණාට උගන්නන මට මගේ පපුව දන්නවා මගේ උගුර දන්නවා මගේ හපු දෙක දන්නවා කොයිතරම් ඒකට ආයාසයක් දරන්න ඕනද කියලා. ඉතින් කැමරාව පිටිපස්සේ ඉන්න ගිණුම් කරන ගුරුවරුන්ට කියන්නේ ඔයත් ඒ ක්‍රමය අත්හදා බලන්න. හැබැයි වගේ පැත්තෙන් 200කට 300ක විතර කැපකිරීමක් කරන්න පුළුවන් නම් විතරයි. හරි. ඒ නිසා දැන් සමහර දැන් මාත් එක්ක දැන් ඉගෙන ගනිද්දී ඔයාලට සමහර විට ඔයාලගේ ගිණුම් කරන ගුරුවරයෙක් නැත්නම් ගිණුම් කරන විෂය ඉගෙන ගත්ත කෙනෙක් ඔයාලගේ පොත් බලනවා වෙන්න පුළුවන්. එතෙන්දී මේක මෙහෙම ගියා කියමුකෝ. මම දෙවෙනි නිබන්ධනය දෙනවා. 21 බැච් එකේ ළමයින්ට දුන්නේ මොකද්ද? කල්පනා කරන ගිණුම් කරන නිබන්ධනය. ඔන්න එතන තමයි ලොකුම ගැටලුව ආවේ. මුලින්ම ගිණුම් කරන සමීකරණ දිත්ත සටහන උගන්වලා මෙන්න ඊළඟට එනවා නිෂ්පාදන පොදුකාර පිරිවැය ආර්ථික පිරිවැය ඊළඟට ප්‍රාග්ධන ආයෝජන තීරණ එක අම්ම කෙනෙක් කෝල් කරනවා. ඒ අම්මත් රජයේ පාසලක ආර්ථික විද්‍යාව උගන්වන ගුරුතුමියක්. හැබැයි ඉතින් උපාධිය ඒ වගේම මැනේජ්මන්ට් ඩිග්‍රී එකක් කරලා තියෙන්නේ. අපේ රටේ කැලණි විශ්වවිද්‍යාලය. ඉතින් එතුමිය අහනවා සර් කොහමද සමීකරණ උගන්වලා දිත්ත සහන උගන්වලා එකපාරටම මේ කළමනාකරන ගිණුම් කරන උගන්වන්නේ? කොහොමද මේ මාර්ජිනල් කොස්ටිං ගණන් හදන්නේ? පොදුකාර පිරිවෙයි විභාජනය ආයෝගය දෙනවා සර් අපිටත් ඒක කරන්න ටිකක් අමාරු. ඇයි සර් මෙහෙම පටන් ගන්නෙ? සර් මේක හරියට කරනවද? ඉතින් මට ඉස්සරහට වෙන දේ ගැන මොකද්ද වෙන්නේ කියලා එතුමියට පැහැදිලි කරන්න පුළුවන්. හැබැයි එතුමියව එකගෙන කියලා පෙන්වන්න බෑ. මම ඒ ගුරුතුමියට කිව්වේ ටීචර් ඔයත් ගුරුතුමියක් ඔයත් මට වඩා කලින් අධ්‍යාපන ලැබපු කෙනෙක්. ඔබතුමියට වැටහීමක් නැත්නම් මම උගන්වන දේ පැහැදීමක් නැත්නම් කරුණාකරලා දැන්ම පන්තියෙන් දරුවෝ අයින් කරගන්න. වෙන ගුරුතුමියක් හෝ ගුරුවරයෙක් පෞද්ගලිකව සම්බන්ධ කරලා ඒ යන පාඩම් පිළිවෙලට සිලබස් එකේ පිළිවෙලට ඔයා උගන්ව ගන්න ඔයාගේ දරුවෝ. හැබැයි මම දන්නවා අත්දැකීමෙන් දන්නවා මම මේක කරන්නේ පළවෙනි වතාවට නෙමෙයි. මම ප්‍රතිඵල පෙන්නලා තියෙනවා. ළමයින්ගෙන් ඒකට හොඳ ප්‍රතිචාරයක් තියෙනවා. ඒ නිසා මගේ ක්‍රමයකට මම පාඩම් පෙළ ගස්සනවා. කොහොම හරි එතුමිය දරුවෝ පන්තියට සහභාගී කරා. මෑතක දවසක් ආයෙ කතා කරන සාමාන්‍ය මාස වතාවක් විතර කතා කරනවා. කියනවා බොහොම කැමැත්තෙන් ඉගෙන ගන්නවා. සර් කරපු දේ එදා මම සර් ගැන තරහක් තිබුණේ නැහැ. පොඩි පැහැදිලි කිරීමක් කරගන්න තමයි මට දවසක් කියලා කතා කළේ. ඇත්තටම සර් ඒක සාර්ථකයි. අන්න ඒ නිසා මම ඒ තරමටම ඔයාලගේ විෂය නිර්දේශය කවලම් කරන්නේ නැහැ. හැබැයි
ඔයාලට සිදු වෙනවා මම අර ගුරුතුමියට කිව්වා වගේ මම එතකොට එක දෙයයි කිව්වේ. ඔබතුමියට සිදු වෙනවා මගෙන් දරුවට අධ්‍යාපනය ලබා දෙන්න නම් මම විශ්වාස කරනවා. මම ඔයාලට කෙනෙක් ඒක. මම මගේ දරුවන්ට බොරු කියන්නේ නැහැ. මම දැන් තිදරු පියෙක් මට පුතාලා දෙන්නෙකුත් දුවෙකුත් ඉන්නවා. තාම දුවරට කතා කරන්න ටිකක් අමාරුයි. තාම අවුරුදු දෙකමාරක් වෙන්නේ. පුතාලා දෙන්න පාසල් වයසේ ඉන්නේ. 2 වසර සහ පෙර පාසල් වයසේ. මම මගේ දරුවන්ට බොරු කියන්නේ නැහැ. මොකද එයාලා ලෝකයේ දිහා බලන්නේ අපේ සරහා බලලා තනියම ඉගෙන ගන්න ඕනේ. ඒ නිසා මම එයාලට නියම ලෝකයේ නියම ස්වභාවය දකින්නයි ඩාරිනවා. මොනම හරි දෙයක් ඒ කියන්නේ අහුවොත් උදාහරණයකට කිව්වොත් ගොරවද්දී හග්ගුඩු ගොරවනවා බය වෙලා නිදා ගන්න කියලා අම්ම කියද්දි මං කියන්නේ නෑ පුතේ අහස ගොරවනවා. ඒ අහස බලාකුළු වෙනවා. මොනවා හරි කාටුන් එකක් බලලා ඒකේ හොල්මන් තියෙනවා කියලා අපේ ඇඳයටත් හොල්මන් ඇද්ද කියලා පුතා හිතුවදී මම කියන්නේ නෑ පුතේ හොල්මන් කියලා જાතියක් නෑ. ඒ අපි හිතින් හදාගත්ත දේවල්. අන්න ඒ වගේ කෑම කවන්නවත් දරුවන්ට පුත් කියන මං කියන්නේ. මේ මගේ දරුවන්ට ඇත්ත සැටියෙන් ඉගෙන ගන්න දෙන්න ඕන නිසා. ඊළඟ දරුවෝ තමයි ඔයාලා. සමහර විට ඉඳලා හිට මගේ නෝල්ට බොරුවක් කිව්වට පුංචි කාලේදී මගේ අම්මට තාත්තට දැහිට පොඩි බොරු කිව්වට කවදාවත් මගේ ඉගෙන ගන්න ළමයිට මම බොරු කියන්නේ නැහැ. සිසුන්ට බොරු කියන්නේ නැහැ. ඒ නිසා ඔයාලට සිදු වෙනවා එහෙමත් බොරු නොකියයි කියලා ඔයාලට මා විශ්වාස කරනවා. මම ඉගෙන ගන්නවා. මොකද මම මේ දේවල් කරන්නේ ඔයාගේ අධ්‍යාපනය හදලා දෙන්න. මට විභාගයට අවශ්‍ය ශක්තිය හදලා දෙන්න. ආත්ම විශ්වාසය හදලා දෙන්න. එතෙන්දී මම විශ්වාස කරනවා ඔයාලට මම විශ්වාස කරගෙන මම අදහන දෙයක් තමයි. ඔයා ගුරුවරයා කියන දේ හරියටම පිළිපැද්දොත් මේ මම කියන දේ විශ්වාස කළොත් මම කියන විදියටම වැඩ කළොත් මට වරදින්න තැනක් නැහැ. මට වරදින්න තැනක් නැහැ. නිසා මම මෙච්චර දේවල් මේ කතා කරන්නේ අර කලින් කිව්ව කතාවටම ආයි ගියොත් ගොඩක් අය බහුතරයක් ළමයි එකන්තින් වලට හරි බයයි. ගිනුම් කරණය කියලා විශේෂ නම දැක්ක ගමන් අයියෝ කියලා කියනවා. මම දන්නේ නැහැ ඒක කොහොම ආපු දෙයක්ද කියලා. හිතන්න සාමාන්‍ය පෙළ පාස් වුණු ළමයි සමහර විට යා කොමර්ස් O-level වලට කරලත් නැහැ. හැබැයි කොමර්ස් කියන පුදුමාකාර දේවල් දන්නවා. O-level වලට ව්‍යාපාර අධ්‍යයන හගිනුම් කරන විෂය කරලත් නැහැ. A-level වාණිජ්‍ය විෂය ගැන දන්නෙත් නැහැ. ඒ වුණාට එයා බොහොම දේවල් විග්‍රහ කරනවා වගිනුම් කරන ගැන. අනේ ඒව හදලා වැඩක් නැහැ. ගණන් කොයිතරම් හැදුවත් ඔය සමාගම්ද මොනවද හවුල් ව්‍යාපාර දින ඔය බැලන්ස් වෙන්නේ නැහැ අනේ. අනිත් එක කොමර්ස් කරලා කැම්පස් යන ගියත් වැඩක් නැහැ අනේ. එහෙම කියන අය ජීව විද්‍යාව කරන්න ගිහිල්ලා මෙඩිකල් ෆැකල්ටි යන බැරි වුණොත් වෙනත් උපාධියක් කරගන්න බැරි වුණොත් ඊළඟට යනවා මොකද්ද? සීමා කරන්න. මම යපුර කැම්පස් එකේ ඉගෙන ගනිද්දී මම චාර්ට් කරන්නේ. දැන් මම ඇකවුන්ටන්සි ඩිග්‍රී එකක් කරන්නේ. ඊට අමතරව මම බාහිර අධ්‍යාපන සුසුමක් විදිහට වරලක් ගණක අධිකරණේ හදාරන්නේ. මගේ කැම්පස් එකේ මගේ ගමෙන් ආපු අක්ක කෙනෙක් එනවා චාර්ට් කරන්න. හැබැයි එයාගේ උපාධිය අර විද්‍යා විෂය ඇප්ලයිඩ් සයන්ස් ව්‍යවහාරික විද්‍යා විෂය කියන්නේ එයා බයෝලොජි කරේ මෙඩිකල් ෆැකල්ටි යන බැරි වුණා. අර විද්‍යා උපාධියක් හදාරන්න මම ජපුර කැම්පස් එකටම ආවා. මෙන්න මෙයක් තියෙනවා මගේ චාර්ට් ක්ලාස් එකේ. මම නම කියලා හුවා අයියා අක්කේ මේ මගේ ස්කූල් ටීචර් කෙනෙක්ගේ දුවෙක්. අය අක්කා දුවනවා මට වඩා අවුරුද්දක් දෙකක් වටි මම අනේ මල්ලියෝ ඉතින් මේ උපාධිය ගත්තට මොනව කරන්නද? ඕනනම් ඉතින් ටීචින් ලැබෙයි. ටීචින් ලැබුණ නැත්නම් හරි අමාරුයි මම ජොබ් එකක් කරන්න. මේ කියන්නේ ජීව විද්‍යාවෙන් උපාධියක් හදාරන කෙනෙක්. වෛද්‍ය උපාධිය නෙවෙයි. සම්මුණ උපාධියක්. ඉතින් හැබැයි ඒ ළමයි අර එහෙම උපාධිය හතර අතර වාරේ චාර්ට් කරන්න නැත්නම් සීමා කරන්න ගියාට උසස් පෙළේදී මොකද්ද කියන්නේ? උසස් පෙළේදී කියන්නේ කොමර්ස් කරලා මොනවද කරන්න තියෙන්නේ? මම අනිත් පැත්තට අහනවා යාළුවගෙන් දැන් කොමර්ස් කරලා මොනවද අපිට කරන්න බැරි? අපිට විශ්වවිද්‍යාලයට යන්න බැරි වුණොත් එතනින් හරිය කොමර්ස් කරලා අපිට නැති වෙන දේවල් නැහැ. අපිට ඕන තරම් දේවල් හදා ගන්න තියෙනවා. අවුට බලන්න කොයිතරම්නම් පෞද්ගලික විශ්වවිද්‍යාල බිහි වෙනවද? යාළුවගේ ප්‍රධානම උපාධි පාඨමාලා මොනවද? කල්පනාකරන උපාධි පාඨමාලා. ඊළඟට සීමා, චාර්ට්, ඩබල් AT, CMA, ACCA මේවා බිහි වෙන්නේ කවුරු වෙනුවෙන්ද? මාකටිං courses ඊළඟට HRM courses කොහෙන්ද කවුරු වෙනුවෙන්ද බිහි වෙන්නේ? අපි කොමර්ස් කරලා වෙන්නේ. ඒවට වෙනත් විෂය දාලා ඉගෙනගෙන
එන්න පුළුවන්. හැබැයි වඩාත් පහසු ඒවා කොමස් කරලා තිබුණා නම්. හරි. එහෙනම් මම දැන් ඔන්න අපේ වාණිජ්‍ය විෂය ගැන පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරා. ඊළඟට accounting ගැන පැහැදිලි කිරීමක් කරා. ඒ වගේමයි ඉල්ලීමක් කරා. මොකද ඔයාලට මාව විශ්වාස කරන්න තියෙනවා. ඔයාලට මාව කියන දේවල් ඊග්‍ර මාව අනුගමනය කරන්න වෙනවා. එහෙම වුණොත් වාට වර්ධින තනක් නැහැ කියලා. හරි. ඒ ටික අදට ඇති නේද? අපි මොනවා හරි ආපු එක ඉගෙන ගමු කියලා. දැන් ඔයාලගේ පොත ගන්න accounting වලට පාවිච්චි කරන්න CR පොතක්. CR පොතෙත් තනි රූල් CR පොතක් ගන්නවා නම් වඩාත් හොඳයි. කොට රූල් පොතක් ගන්නවට වඩා. දැන් කොට රූල් CR පොත් අරගෙන තියෙනවා නම් සමහරට ඒක ඉකෝන් වලට ප්‍රසංසර් කියන වාර්තික නිෂ්පාදන හැකියාව මායමක්‍ර වගේ ගණන් හදන්න කොට රූල් CR පොතක් ඉකෝන් වලට ඕන කියලා. ඒ වගේ දෙයකට යොදවන්න පුළුවන්. නැත්නම් ඉතින් පළවෙනි පොත විදියට accounting වලට කොට රූල් පොතක් පාවිච්චි කරන්න. මින් ඉදිරියට ඔයා පොත් ගන්න විට accounting වලට ගන්න ඕනේ තනි රූල් CR පොතක් විතරයි. අනිත් එක පන්තියට සහභාගී වෙද්දී ඔයාට දැන් නම් කැල්කියුලේටර් එක පාවිච්චි කරන්න පුළුවන් නේද? ගණක යන්ත්‍ර පාවිච්චි කරන්න පුළුවන්. ඒක ලැබිච්ච ආශිර්වාදයක් කියනවාටත් වඩා ඉතින් එක පැත්තකින් බැලුවම මේකත් මහා මරාලයක් තමයි. දැන් ගණක යන්ත්‍ර පාවිච්චි කරන්න ඉඩ දුන්න වහාම මොකද වුනේ පේපර් එකේදී අපිට අර කාලේ නාස්ති වෙන ස්වභාවයේ විස්තරාත්මක ප්‍රශ්න එන්න ගත්තා. දැන් අර අපි හිතුව මෙහෙම සමන් ගෙදර ගියා. කලින් තිබුණේ සමන් ගෙදර ගියා. දැන් කියනවා මෙහෙම සමන් වඩ පිට බලමින් ගස්වල වල එල්ලෙමින් අවට සුන්දරත්වයේ නරඹමින් හන්දියෙන් හැරිලා පාලමෙන් ඉවර වෙලා ගෙදර ගියා. ආසාර ප්‍රතිඵල සමන් ගෙදර ගියා. හැබැයි අර කියන විදිය ටිකක් විස්තරාත්මක වෙලා තියෙනවා. ගණක යන්ත්‍ර පාවිච්චි කිරීමට දීමත් සමග. සාමාන්‍යයෙන් දැන් 20 අවුරුද්ද ගත්තොත් ගිය 20 අවුරුද්දේ පේපර් එකේ සමීකරණ පාඩමකට දාලා ප්‍රශ්නය ගත්තම ගොඩාක් අර වාක්‍ය වැඩි. හේතුව මොකද්ද? එක පැත්තකින් අපි කැල්කියුලේටර් එක පාවිච්චි කරලා ගණන් එකතු කරන අඩු කරන ස්පීඩ් එක හදාගන්නදී අනිත් පැත්තෙන් අපිට ප්‍රශ්නය කියවන්න ගත වෙන කාලය කලින්ට වඩා වැඩි කරලා තියෙනවා. අපි ඒකට හුරු වෙමු. ඒ නිසා ඔයාලට පුළුවන් කැල්කියුලේටර් එකක් පාවිච්චි කරන්න පටන් ගන්න. දැන් මම නම් දැන් සාමාන්‍යයෙන් දැන් මගේ පාවිච්චියට තියෙනවා සයන්ටිෆික් කැල්කියුලේටර් එක. අපි බලමු 20 අවුරුද්දේ මොකද වෙන්නේ කියලා. මේ සයන්ටිෆික් කැල්කියුලේටර් එක මෙන්න මේක මේ අපි කියනවා දැන් මේක ප්‍රෝග්‍රෑම් කරන්න මේක පුළුවන්. දැන් විභාගයට ගියාම අපිට විභාගයේ මේ ප්‍රශ්න පත්‍රය කියනවා මොකද ප්‍රෝග්‍රෑමින් කැල්කියුලේටර් පාවිච්චි කරන්න දෙන්නේ නැහැ කියලා. එතෙන්දී මේ සයන්ටිෆික් කැල්කියුලේටර් එක ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් කැල් එකක් ලෙස සමහර අය කියන්නේ මම ඇත්තට දන්නෙත් නැහැ. මේක හදන්න පුළුවන් ෆෝමියුලාස් ගැන මටත් අවබෝධයක් නැහැ. ඒව සාමාන්‍යයෙන් ඔය කෙමිස්ට්‍රි වගේ කරන කෙනෙක් නැත්නම් ඔය ගණිතාංශය ඉගෙන ගන්න කෙනෙක් දන්න දේවල්. අපිට ඉතින් කැම්පස් එකේදීවත් ඒ වගේ අවස්ථාවක් ආවේ නැහැ. ඇත්තටම මේකෙන් අපි කරේ අඩු කරන එක වැඩි කරන එක නැත්නම් වර්ගඵලයක් වෙනවා වගේ ඒවා දේවල් තමයි කරේ. වර්ගමූලය වෙනවා වගේ දේවල් තමයි කරේ. ඉතින් මේක 20 අවුරුද්දේ මම දන්නා මේ මම පෙන්වන කැල්කියුලේටර් එකත් මේ ගෙවල් ළඟ මල්ලි කෙනෙක් විභාගයට අරගෙන ගියා. විභාග ශාලාවට ගෙනියන්න ඉඩ දුන්නා. හැබැයි මගේ ඇතම් ගෝලයෝ කියනවා 21 බැච් එකේ අය කියනවා යාලා දන්න අය ඉන්නවා කියලා. සමහර විභාග ශාලාවලදී මේ සයන්ටිෆික් කැල්කියුලේටර් එක ගෙනියන්න ඉඩ දුන්නේ නැහැ කියලා. ඒකට ගිනාපු තර්කය තමයි මේක අර ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් කැල් එකක් ලෙස එයා විභාග ශාලාවතුමා ඒක නිවල්පතුමා අදහස් කරනවා කියලා. මම දන්නේ නැහැ ඒකේ නියම තත්ත්වය කියලා. මම විභාග දෙපාර්තමේන්තුවට කෝල් කළා. 20 අවුරුද්ද කලින් විභාග දෙපාර්තමේන්තුවට කෝල් කරලා එතන අර කියන්නේ විස්තර ගන්න පුළුවන් මාධ්‍ය කවුළුවෙන් ඇහුවම කිව්වේ එහෙම ගැටලුවක් නැහැ. මේක ගෙනියන්න පුළුවන් කියලා. නමුත් ඉතින් දන්නේ නැද්ද? විභාග ශාලාවට ගියාට පස්සේ තමයි ගැටලුව ඇවිත් තියෙන්නේ. හැබැයි මම දන්න අය නෙවෙයි මගේ ගෝලයෝ කියන කතාව. ඒ නිසා අපිට අනිත් උසස් පෙළට දැන් ගොඩක් අය අහනවා උසස් පෙළ ළමයිකට සාමාන්‍ය කැල්කියුලේටර් එකක් තිබුණ මැති. පොඩ්ඩක් අර මෙයාගේ සයිස් එකෙන් පොඩි එකක් සාක්කුවක දා ගන්න පුළුවන් වගේ පොඩි ප්‍රමාණයක ඒ කියන්නේ පුංචිම වෙන්නත් එපා. මේ සාමාන්‍ය අංග දෙකමාරක වගේ පල්ලක් තියෙන සාමාන්‍ය පොඩි කැල්කියුලේටර් එකක් ගන්න. මේ දවස්වල නම් මිල ගණන් කොහොමද දන්නේ නැහැ. 20 අවුරුද්දේ ළමයි විභාගයට යද්දී නම් ගත්ත එක රුපියල් 500ට 450ට වගේ බුක් ෂොප් වල තිබුණ සාමාන්‍ය කැල්කියුලේටර් එකක්. ඒකෙන් ගත්තම හොඳටම ඇති. ඉතින් කැල්කියුලේටර් එක පාවිච්චි කරන්න ඉඩ දුන්න නම් අපි ඒකට හොඳට පුරුව තියාගන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපේ මේ ගෙවල් ළඟ කඩයක් තියෙනවා. ඒ කඩේ මුදලාලි බඩු පැකට් දිහා බලාගෙන මටත් තාම මේක කරන්න බෑ. බඩු පැකට් දිහා බලනවා ටයිප් කරනවා.
මට ෂුවර් නැහැ මේක ඇත්තටම ගහන්නේ එක ඉලක්ක වලට පහ ඉලක්කම ටයිප් කරාද වැඩිපුරක් ටයිප් කරනවාද කියලා. මමත් ඉතින් බිල ගෙදර අරගෙන ඇවිල්ලා අර බැලුවම හරි. ඒ මුදලාරි කැල්කියුලේටර් එකේ කී තියෙන තැනට ඇඟිලි අත හුරු කරගෙන තියෙනවා. කැල්කියුලේටර් එක දිහා බලන්නේවත් නැතුව හරි තැනට ඉලක්කම් ටයිප් කරනවා. පළපුරුද්ද. අන්න ඒක තමයි අපිත් හදා ගන්න ඕනේ. අපිට ඒ තරම්ම ඕන නැහැ. ඔයා පේපර් එක දිහා බලාගෙන කැලේ දිහා බලන්න තු ඉලක්ක ටයිප් කරන්න යන්න එපා. එතකොට ලෝකමන්ති උත්තර එන ගණි. ඒ තරමටම ඕන නැහැ. ඒක කඩයක් කරන කාලේ කරාගේ කරන්න. හැබැයි ටිකක් හරි වෙන එකේ හදා ගන්න ඕනේ. ඉතින් ප්‍රශ්නේ එන්නේ අපේ අය හුඟක් වෙලාවට ගෙදරදී ගණන් හදද්දි කැල්කියුලේටර් එක පාවිච්චි නොකර විභාග ශාලාවට ගිහිල්ලා කැල්කියුලේටර් එක පාවිච්චි කරනවා වැඩි හොඳට කියලා එතෙන්දී පහ කොහෙද තියෙන්නේ අට කොහෙද තියෙන්නේ කියලා වෙනම ගේමක් දීලා හොයනවා. ප්ලස් මාර්ක් එක කොහෙද අයියෝ එක ප්ලස් නෙවෙයි මම අහලා තියෙන්නේ බෙදීම නතර නේද? එහෙම මේකේ තියෙන කී හොයනවා විභාග ශාලාවට ගිහිල්ලා. නුහුරු කැල්කියුලේටර් එකක් අරගෙන ගියා. ඒ නිසා ඔයා විභාගයට රැගෙන යන කැල්කියුලේටර් එක දැම්මම අරගෙන ඒකට ප්‍රැක්ටිස් වෙන්න ඕනේ. අනිත් කාර්යය තමයි ගෙදරදී ගණන් හදද්දී එක මාධ්‍යයක කැල්කියුලේටර් එකක් අරගෙන හදලා විභාගයට අරගෙන ගියොත් වෙනත් මොඩල් එකක් ඒ එක එක කැල්කියුලේටර් එකේ එක එක කී තියෙන තැන් වෙනස්. එකිනෙකට වෙනස්. ඒක ඔයා අලි අමාරුට දාන්න. ඒ නිසා ඒවට දැනටමත් ඒ කියන්නේ කොටින්ම කිව්වොත් ඔයා තීරණය කරන්න ඕන ඔයා විභාග ශාලාවට මොන මාධ්‍යයක කැල්කියුලේටර් එකක්ද ගෙනියන්නේ කියලා. ඒ වගේම එකක් තමයි ගෙදරදී ගණන් හදද්දී පාවිච්චි කරන්න ඕනේ. එතකොට ඔයාගේ ඇඟිලි හොඳට හුරු වෙනවා අදාළ ක්‍රියාකාරකම් කරන්න. කැල්කියුලේටර් එකේ අඩු කිරීම වැඩි කිරීම ඉලක්කම් කියන වලට හොඳට ඔයාට අත හුරු කරගන්න පුළුවන්. හරි. එහෙනම් ඊළඟ කාර්ය අනිත් මොනවද ගන්න තියෙන්නේ? CR පුතක් ගන්න ඕන. ලියන්න නම් තියෙන පෑන් තියෙන්න ඕන. කැල්කියුලේටර් ගන්න ඕන. අඩි රුලක් ඕන නැහැ. අඩි රුලක් ඕන වෙන්නේ නැහැ. ප්‍රසන්න සර් කියනවා ඉක්මන් වලට ඕන කියලා. මොනවද මේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය හඳින්න. ඒකට ඉතින් ඔය අඟල් 6 රුලක් ගන්න. accounting වලදී නම් රුලක් පේන්නවත් තියාගන්න එපා. අනිස්සර අපිට ඉරි අඳින්න බෑනේ. ඉරි ඇද වෙනවනේ. ගැටලුවක් නැහැ. මේ ළඟදී කියනවා 21 බැජ් එකේ කොල්ලේ. සර් දැන් නම් ඉරි ටික ටික කෙලින් ඇද ගන්න පුළුවන්. ඔයා දැන් ගෙදරදී CR පොතේ පිටුවේ උඩ ඉඳලා ඉවක් අඳින්න පහලට සමහරවිට මෙතනින් පටන් ගත්තා මෙන්න මෙහෙම කඳුගඟ ගලාගෙන ගියා වගේ තියෙන්නේ. නේද? කඳුගඟ ගලාගෙන යනවා වගේ වට කෙලින් ඉලක්ක ගන්න පුළුවන් වෙයි. හැබැයි ටික කාලයක් මේ වැඩේ කරගෙන යද්දී බොහොම අපූර්වට ඉරියන්ින්න පුළුවන්. දැන් එක ළමයෙක් මට මම හෝම්වර්ක් ගෙන්න ගන්නවා WhatsApp මේ ඉමේජ් එකක් විදියට. එක ළමයෙක්ගේ ලෙජර් ගිණුම් දැක්කම මම අඩුපාඩු දැක්කොත් අඩුපාඩු මම ආයිමත් එයාට රිප්ලයි කරනවා. මම කිව්වා දැන් එක ළමයෙක්ට මම යවනවා. පුතා ගණන් හරි උත්තරේ හරි හැබැයි පොඩි අවුලකට තියෙනවා රූල පාවිච්චි කරලා කියලා. අනේ සර් මම රූල පාවිච්චි කරේ නැහැ කියලා අනිත් පැත්තෙන් එයාගේ පිළිතුරක් එනවා. මම ඊපස්සේ ෆොටෝ එක පොඩ්ඩක් zoom කරලා බැලුවා ඇත්ත. මගේ ඇහැ රැවටෙන ප්‍රමාණයටම එයාගේ ඉරි හරිම නීට් එකට රූල් වෙනවා. හැබැයි හොඳින් අර ෆොටෝ එක zoom කරලා බලුවම මට තේරෙනවා එයා අඩුවක් පාවිච්චි කරන්නේ කියලා. සකර්ෂය කරන ළමෙක්. සකර්ෂය කරන ළමෙක් අවුරුද්දේ වැඩ කළ අවුරුදු දෙකක් වෙනත් ගුරුවරයෙක් යටතේ නමුත් ප්‍රතිඵල අපේක්ෂිත ප්‍රතිඵල ලැබුණේ නැහැ. ආයෙත් අපි පන්තියට සම්බන්ධ වුණා. නමුත් ඒ දරුවා අර කලින් ඉගෙනගත්ත ගුරුතුමාට අනුගත වෙලා අඩුවට පාවිච්චි වල ඉරියන්ින්න පුළුවන් වුණා. ඒක ඇයි එහෙම කියන්නේ? අපිට විභාග ශාලාවේදී හදන්න ප්‍රශ්න ඕන තරම් තියෙනවා. නැති වෙන්නේ කාලය. accounting වලට ඒක වෙනවා. second paper එකේදී ඒක වෙනවා. වෙලාව මදි වෙන්න පුළුවන්. වෙලාව මදි වෙන එක හේතුවක් තමයි අපි මේ කරන අනවශ්‍ය වැඩ. ඒ කියන්නේ සමහර විට අපි රූලර් නැමැතිව අඩුවට පාවිච්චි කරන්නේ නැතුව ඉරක් අඳිද්දී ඉතුරු කරන්නේ තප්පරෙනුත් භාගයක් වෙන්න පුළුවන්. තප්පර භාගයක් වෙන්න පුළුවන්. හැබැයි මේ තප්පර භාග එකතු කරලා තමයි විනාඩි හැදෙන්නේ. අන්න ඒ නිසා දැම්මම ප්‍රැක්ටිස් කරන්න ඕන. රූල භාවිතා නොකර ඉරියන්නේ. හරි. ඒ තේවල් ටික ඔළුවේ තියාගෙන ඔයාගේ පොතේ දැන් පොඩි මාතෘකාවක් ලියන්න. මම අද ඔයාලට නිබන්ධනය ෂෙයා කරන්නේ නැහැ. පළවෙනි ප්‍රශ්නය දෙක ලියන්න. පාඩමේ මාතෘකාව ලියන්න ගිණුම්කරණය හා එහි අවශ්‍යතාවය.
ගිණුම්කරණය හා එහි අවශ්‍යතාවය. එහෙනම් පළවෙනි ප්‍රශ්නය ලියන්න. ගිණුම්කරණය යනු කුමක්ද? ගිණුම්කරණය යනු කුමක්ද? හරි. දැන් අපි විෂය ඉගෙන ගන්න කලින් ගිණුම්කරණය කියන්නේ මොකක්ද කියලා දැනගන්න එපායි. දැන් මේක ඔයාලගේ පාස් පේපර් පොතක් තියනවා නම් බලන්න. ඕනෑම විභාග වර්ෂයක පළවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නය නිර්මාණය වෙන තැන. ළමයි ගිණුම්කරණයේ තියෙනවා ප්‍රභේද දෙකක්, මූල ගිණුම්කරණය හා කළමනාකරණ ගිණුම්කරණය කියලා. ඒ ගැන අහනවා. එහෙම නැත්නම් ගිණුම්කරණය ගැන අහනවා පළවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නය විදියට. තෝරගන්න පිළිතුරු පහක් තියෙනවා. ඒ පිළිතුරු පහෙන් නියමිත පිළිතුරු අපි අපේ විතර වශයෙන් ලකුණු කරන්න ඕන. දැන් එතෙන්දී මේ ගිණුම්කරණය කියන පැහැදිලි කිරීමට ඕනෑ තරම් නිර්වචන තියෙනවා. වරලක් ජනකාධිකාරී ආයතනය, ඒ කියන්නේ අපේ රටේ ගිණුම්කරණය සම්බන්ධයෙන් ප්‍රධානම බලධාරී ආයතන රජයේ පාර්ශවය. වරලක් ජනකාධිකාරී ආයතනය. අපි ඒතර තමයි චාරිත්‍රාක් කරන විභාග කරන්නේ. අන්න ඒ ආයතනය. එයාලා තමයි ගිණුම්කරණයට මඟ පෙන්වීම කරන්නේ අපේ රටේ. නීති රීති සම්පාදනය කරන්නේ. එයාලගේ වෙනම නිර්වචනයක් තිබෙනවා. ඊළඟට එක එක ලෝක ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලවල එක එක නිර්වචන තියෙනවා. අර සුවිශේෂී පුද්ගලයන් විසින් කරපු නිර්වචන තියෙනවා. එක එක සංවිධාන කරපු නිර්වචන තියෙනවා. ගිණුම්කරණය ගැන විවිධ ආකාරයේ නිර්වචන තිබෙනවා. නේද? සමහර විට ඔයා තවත් ගිණුම්කරණ පන්තියකට සහභාගී වුණා නම් ගිණුම්කරණ නිර්වචන 5-6ක් පිටු දෙකක තුනක වගේ ලියාගෙන ඇති. ඔයා පාසල් ගියාම වාගේ ස්කූල් ටීචර් ඔයාට එහෙම ලියා ගන්න දෙනවා වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම කටපාඩම් කරන්න ඕනද? පිළිතුර නැත. ඔයා මේ හැම නිර්වචනයකම තියෙන සරල අදහස තේරුම් ගත්තම ඇති. ගිණුම්කරණයේ දැන් මම නිර්වචනයක් දෙන්න කලින් ගිණුම්කරණය ගැන පැහැදිලි කළොත් තමයි ගිණුම්කරණයෙන් කරන්නේ ව්‍යාපාරය ගැන තොරතුරු ලබා දීම. ව්‍යාපාරය කොයි වගේ ගමනක්ද යන්නේ? ව්‍යාපාරය මොන වගේ පැත්තකටද වෙන්නේ? ලාභ ලබන පැත්තකටද පාඩු ලබන පැත්තකටද? දියුණු වෙමින්ද පවතින්නේ? පරිහානියට වෙමින්ද පවතින්නේ? අන්න ඒ ආකාරයට ව්‍යාපාරය ගැන පැහැදිලි අර්ථකථනයක් දෙනවා කවුරුද? ගිණුම්කරණය. කාටද ඒක දෙන්නේ? ව්‍යාපාරය ගැන හොයන ඕනම කෙනෙකුට ඒ තොරතුරු දෙනවා. අපි කියනවා ව්‍යාපාරය ගැන හොයලා කියනවා අපි කියනවා මොකද්ද? ඇල්මක් ඇති පාර්ශවයන්. ඇල්මැති පාර්ශව. ඇල්මැති පාර්ශව කියනවා. ඇල්මක් ඇති. කවුරු කෙරෙහිද ඇල්මක් ඇති? ආයතනය ගැන, ව්‍යාපාරය ගැන. කොහොමද ඒක කියන්නේ? වාර්තාවක් විදියටද? නැත්නම් රචනාවක් විදියටද? කෙටි චිත්‍රපටයක් ආකාරද? නැහැ. ගිණුම් හරහා. ගිණුම් හරහා කියන්නේ ගිණුම් වාර්තා. ගිණුම්කරණයේ භාෂාව වෙන්නේ ඉලක්කම්. සංඛ්‍යා වලින් කියනවා මේ ආයතනය මොන වගේ පැත්තකටද වෙලා තියෙන්නේ කියලා. ඒක තමයි ගිණුම්කරණයේදී කරන එකම කාර්යය. එහෙනම් අපි සරලව නිර්වචනයක් එකක් ලියාගමු. දැන් ඔයාගේ ප්‍රශ්නය ලියාගත්තා ගිණුම්කරණය යනු කුමක්ද කියලා. එතන ලියන්න පළවෙනි නිර්වචනය ව්‍යාපාරයක් කෙරෙහි ඇල්මැති පාර්ශවයන්ට ව්‍යාපාරයක් කෙරෙහි ඇල්මැති පාර්ශවයන්ට ආර්ථික තීරණ ගැනීම සඳහා තොරතුරු සැපයීමේ ක්‍රියාවලියක්. ආර්ථික තීරණ ගැනීම සඳහා තොරතුරු සැපයීමේ ක්‍රියාවලියක්
ගිණුම් කරණය ලෙස හඳුන්වයි. ඇල්මැති පාර්ශවයන්ට ආර්ථික තීරණ ගැනීම සඳහා තොරතුරු සැපීමේ ක්‍රියාවලිය ගිණුම් කරණය ලෙස හඳුන්වයි. හරි. ඔය නිර්වචනය ඔළුවේ තියාගත්තම හොඳටම ඇති. මොකද අපිට කවදාවත් පුතේ මේ ගිණුම් කරණය කුමක්ද කියලා ප්‍රශ්නයක් අහලා ඒකට උත්තරය ලියන්න ලැබෙන්නේ නැහැ. උත්තරය ලියන්න ලැබෙන්නේ නැහැ. අපට තියෙන්නේ පිළිතුරු පහක් දෙනවා ගිණුම් කරණය පිළිබඳව වඩාත්ම ගැළපෙන පිළිතුර තෝරන්න. බලන්න පාස් පේපර් පොතක් තියනවා නම් පළවෙනි ප්‍රශ්නේ විදිහට තියෙනවා. එතෙන්දී අපි කරන්න ඕනේ 1 2 3 4 කියලා උත්තර හතරක් කියනවා. ඒකෙන් නිවැරදි පිළිතුර තෝරගන්න. එතෙන්දී ඔයාට අර මම කියන නිර්වචනය ගැන අවබෝධයක් තියෙනවා නම් ඔය කිව්ව විදිහටම ඔය මේ වචනම ගලපලා කටපාඩම් කරන්න ඕන නෑ. හැබැයි මම කිව්ව දේ හරිය මතකයි. එකෙන් වාට මේ පහේ මොකද්ද ගැලපෙන උත්තරය කියලා හොයාගන්න හරි ලේසියි. ගොඩක් වෙලාවට කාටවත් වර්ධිනේ නැති ප්‍රශ්නයක් මේක. කලබලෙන් උත්තරේ මාරු කරලා ලිව්වොත් නිසා. නැත්තම් සාවධානව ප්‍රශ්නේ කියවලා උත්තර පහරට කියවුවට පස්සේ නිවැරදි උත්තරේ මොකක්ද කියන එක මේ පාඩමට එක දවසක් හිටිය කෙනෙක්ට උනත් අවබෝධ කරගන්න පුළුවන්. හරි. ඊළඟට මම මේක තව පොඩි විස්තර කිරීමක් කරලා ගිණුම් කරන එකට තව එක නිර්වචනයක් දෙනවා. පොඩි විස්තර කිරීමක් කරනවා. ඒකත් ලියා ගන්න දැන්. දැන් එක නිර්වචනයක් කියලා ඉවරයි. අලුත් ඡේදයකින් ලියා ගන්න තව නිර්වචනයක් මෙහෙම. ව්‍යාපාරයකට අදාළ වන ආර්ථික ගනුදෙනු හා සිද්ධි. ව්‍යාපාරයකට අදාළ වන ආර්ථික ගනුදෙනු හා සිද්ධි පිළිබඳ තොරතුරු ආර්ථික ගනුදෙනු හා සිද්ධි පිළිබඳ තොරතුරු රැස් කිරීම කියන්නේ එකතු කිරීම රැස් කිරීම වාර්තා කිරීම රැස් කිරීම වාර්තා කිරීම වර්ග කිරීම සාරාංශගත කිරීම වර්ග කිරීම සාරාංශගත කිරීම සකස් කිරීම හා මම කියවල රැස් කිරීම වාර්තා කිරීම වර්ග කිරීම සාරාංශගත කිරීම සකස් කිරීම හා ඇල්මැති පාර්ශවයන් වෙත තොරතුරු sannivedanaya කිරීම ඇතුළත් ඇල්මැති පාර්ශවයන් වෙත තොරතුරු sannivedanaya කිරීම ඇතුළත් මම කියන ස්පීඩ් එක වැඩිද? ලියා ගන්න පුළුවන් නේද? තොරතුරු sannivedanaya කිරීම ඇතුළත් समस्त ක්‍රියාවලිය ගිණුම් කරණය ලෙස හඳුන්වයි. හරි. දැන් මෙතනදිත් අපි අන්තිමට මොකක්ද කරන්නේ? ඇල්මැති පාර්ශවයන්ට තොරතුරු ලබා දෙන්න. හැබැයි එතෙන්දී අර ගිණුම් කරණයේ පොඩි කාර්යයන් ටිකක් අපි පැහැදිලි කරගත්තා. මම දැන් ඔය රැස් කිරීම වර්ග කිරීම සාරාංශ කිරීම දේවල් ගැන කිව්වොත් මෙහෙමයි. ළමයි ගිණුම් කරණය මෙහෙයවීම බාර වෙන්නේ ආයතනයේ ගණකාධිකාරීවරයාට. accountant. මම ජපුර කැම්පස් එකට ගියේ හොඳ කියන්නේ මගේ ලොකු හිණයක් තිබුණා කතිකාචාර්යවරයෙක් මහාචාර්යවරයෙක් වෙන්න. එලෙවල් කරන කාලේ මට හිතුණා නිකන් ප්‍රොෆෙසර් රුවන් කුමාරනායක වගේ නමක් ඉස්සරහට එනවා. ප්‍රොෆෙසර් කියලා. මහාචාර්ය රුවන් කුමාරනායක වගේ නමක්. ඒ දෙය කියලා නැතිනම් පවුලේ රහිස්සකේ ගිහින්.
ලොකු හීනයක් තිබුණේ එහෙම. ළඟා වෙන්න බැරි හීනයකුත් නෙමෙයි. ඇත්තටම කිව්වොත් අපේ දෙමව්පියන්ගේ අඩුපාඩු නෙමෙයි. අගහිඟකම් නිසා තමයි ඒක ඇත්තටම මට අගහැරෙන්නේ. මම ඒකයි ගොඩක් ඔයාලට අසීමිතව ආදරය කරන්නේ. කියන්නේ මගේ තාත්තට මගේ අම්මට තව දරුවෝ අපේ පවුලේ සහෝදර සහෝදරියෝ මට දෙන්නෙක් ඉන්නවා. මල්ලි කෙනෙක් ඉන්නවා. අක්ක කෙනෙකුත් ඉන්නවා. මම විශ්වවිද්‍යාලයේදී අක්කත් බාහිර උපාධි හදාරනවා. දැන් නම් එයා රජයේ පාසල් ගුරුවරියක්. ඉතින් අක්කටත් ඒ කාලේ උගන්වන්න මෙදන් කරනවා. මල්ලි A level කරනවා. මම කැම්පස් එකේ. එතකොට ඉතින් තාත්තට හරි අතර බැරිකමක් නැහැ. කොහොම හරි මම සල්ලි ඉල්ලුවරන් දෙනවා. හැබැයි ඉල්ලන්න හිතුනේ නෑ සල්ලි. කැම්පස් ආවට පස්සේදී මට කැම්පස් එන්න කලින් මගේ ගමේ අයියා කෙනෙක් කැම්පස් එකේ ඉන්නවා. මොරටු කැම්පස් එකේ. එයා කිව්වා මල්ලිඹ කැම්පස් ගියාම අපිට ටියුෂන් කරන්න පුළුවන්. මොකද එයා දන්නවා මගේ ගැන පුංචි කාලේ ඉඳලා මම කතික තරඟ වලට විවාහ තරඟ වලට පාසලන් කාලේ සහභාගී වෙලා. ඒක මට අර අයියා කියව කතාව තමයි උඹට හොඳ කට තියෙනවානේ. ඔබ කොළඹ ගියාම මල්ලි ටියුෂන් කරනවා. උඹට සාමාන්‍යයෙන් ඔය ගුරුවරයෙක් ගන්න පඩියට වඩා ගාණක් හොයා ගන්න පුළුවන් කැම්පස් එකේ ඉන්න කාලෙම ටියුෂන් කරපන් කියලා මට එහෙමම කිව්වා. ඉතින් කැම්පස් ආදා ඉඳලා රැග් සීසන් එකේදී ජඹුර කැම්පස් එකේ මාස 3ක් වගේ රැග් සීසන් එකක් තමයි. රැග් සීසන් එකේදීත් මම අමුදර පන්ති කරනවා කියලා පත්‍රය දැන්වීම පළ කරලා සෙන්සුරාදෙකට අනිත් අය රැග් සීසන් එකේදී බය වෙලා හොස්ටල් වල ඉන්නෙත් නෑ ගෙදර යනවා ඒ වගේ දේවල් වල මම පන්ති කරා. කැම්පස් එකේ දවස් ඉඳලා 2007 අවුරුද්දේ ඉඳලා. ඒකෙදී ඒ හරහා මට මගේ තාත්තට හයියක් වෙන්න පුළුවන් වුණා. තාත්තගෙන් සල්ලි ඉල්ලන්න නැතුව, ගෙදරින් සල්ලි ඉල්ලන්න නැතුව මගේ කොළඹ ජීවිතේ ඒ වියදම හොයා ගන්න පුළුවන් වුණා. පොඩි මුදලක් එකතු කර ගන්නත් මට පුළුවන්කම ලැබුණා. මම මුලින්ම ගත්තේ මට කියලා බයික් එකක්. බජාජ් පැටින බයික් එක. කැම්පස් එකේ third year එකේදී ඒ බයික් එක ගත්තේ මම සල්ලි හම්බ කරගෙන. ටියුෂන් කරලා ළමයිට ගණන හම්බ කරගත්ත සල්ලි තවමත් ගෙදර තියෙනවා. ඒක තමයි මගේ පළවෙනි වාහනේ. ඉතින් ඒවත් එක්ක කාර්යබහුල වෙද්දී අර මට මහාචාර්ය හීනය ගොඩක් ඈතට ගියා. අන්තිමට ආචාර්ය මහාචාර්ය වලින් ආචාර්යයෙක් වෙලා නිකම්ම දැන් ටියුෂන් දේශකවරයෙක් බවට පත් වුණා. උපකාර පන්ති ගුරුවරයෙක් බවට පත් වුණා. හැබැයි ඊට කලින් මම උපාධිය ලබා ගත්තත් එක්ක චාර්ටර් ලෙවල් 2ක් විතර ඒ කාලේදී පාස් කරලා දුන්නා. ඇකවුන්ටන්ට් කෙනෙක් වුණා. මුලින්ම පෞද්ගලික රෝහලක සහායක ගණකාධිකාරී ඇසිස්ටන්ට් ඇකවුන්ටන්ට් බවට පත් වෙලා පත් වීම ලැබුවා. මාස 2ක් විතර දෙහිදී කියලා වැඩ කරා. දැනගත්ත මේකෙත් මගේ හැම ඔය තුන හිටියත් මගේ හීනයක් තිබුණා ටියුෂන් කරන්න ඕන කියන එක. ඒකද මට ඒක හරියට කරන්න පුළුවන් කියලා මට මං ගැන තක්සේරුවක් තිබුණ නිසා ජොබ් එකක් කරන්න තෝරගන්නේ ප්‍රයිවට් ක්ලාස් ටියුෂන් ක්ලාස් කරන්න වෙලාව තිබුණොත් විතරයි. අර හොස්පිටල් එකට ගියාට පස්සේදී මට ඉරිදත් වැඩ කරන්න සිදු වුණා. එහා මගේ ටියුෂන් කරගන්න බැරි නිසා මම ඒ ජොබ් එකකින් ඉවත් වුණා. නැත්තලා ටික දවසක් මම පූර්ණ කාලීනව ආයෙත් ටියුෂන් කර ඉන්න අතර වාරේ මගේ යාළුවෙක් මගේ ඔඩිට් ෆර්ම් එකේ ශ්‍රේණි කෙනෙක් විතර වැඩ කරපු මගේ යාළුවෙක් මට දෙනවා ගවර්න්මන්ට් ඇකවුන්ටන්සි එක්සෑම් කැසට් කරලා තියෙනවා. මගේ නෝට්ස් ටික තියෙනවා. මේක ෆොටෝකොපියක් ගහගෙන පාඩම් කරනවා. මම බෝඩි මෙතියන් පාඩම් කරනවා. පාඩම් කරලා අවසානයේ අර පන්ති ගිහිලා නෝට් එකතු කරගත්ත යාළුවා ෆේල් වුණා. නෝට් ෆොටෝකොපි කරගෙන පාඩම් කරපු මම පාස් වුණා. අවසානයේ මම 2013 අවුරුද්දේ ගණකාධිකාරිවරයෙක් වශයෙන් රජයේ ගණකාධිකාරිවරයෙක් වශයෙන් ටික රජයේ විධායක ශ්‍රේණියේ රැකියාව තෝරගත්තා පත් වුණා. ඉතින් එතෙන්දිත් මේ ගිණුම් කරන ක්‍රියාවලිය තමයි අපිට හැවරෙන්නේ මෙහෙවගෙන යන්න කියලා. ගාවන කවුන්ටර් කෙනෙක් විතර අවුරුදු 5ක් සේවය කරනවා. කරලා බැරි උතර ඒකනුත් අයින් වුණා. මොකද එතෙන්දි මම මේ පැත්තේ ටියුෂන් පැත්තේ මම බොහොම ඉහළ ගමනක් ඇවිත් ඉනවා. අනිත් එක මගේ ප්‍රතිපත්ති වලට රාජ්‍ය සේවයේ තියෙන වියදම් ගැලපෙන්නේ නැහැ. ගැන මට හොරකම් කරන්න අවස්ථාවක් දෙන්න තියෙන නිසා නෙවෙයි. ඇමතිවරුන්ගේ රාජ්‍යයේ නිලධාරීන්ගේ හුඟක් අය එළියේ ඉන්න රජයේ ඇමතිවරුන්ටනේ බනින්නේ මුන් හොරකම් කරනවා කියලා. ඇත්තටම කිව්වොත් රාජ්‍ය ඇමතිවරුන්ට හොරකම් කරන්න ගන්නන රජයේ නිලධාරී. මම මේක කරන රජයේ ගණකාධිකාරිවරයෙක් වශයෙන් වැඩ කරපු නිසා. සර් මෙතනින් කරොත් තමයි මෙහෙම කරොත් තමයි වංගුව ගහන්න පුළුවන්. නැත්නම් මෙහෙම නිලධාරී මගේ කනට ඇහිලා තියෙනවා කියනවා. ඉතින් එහෙම තමයි අර හොඳට එන පූස් පැටිය නරක කරලා ගන්නෙ. ඇමතිවරුන් විතරක් ගන්න වැඩක් නැහැ. හැම පැත්තෙම මේක ඇවිල්ලා මහා අවුල් ජාලයක්. ඒ අවුල් ජාලෙ කෙනෙක් විදියට මට ඉන්න කැමති නුනේ නැහැ. ඒ නිසා මම මගේ ආත්මය පාවා දෙන්න බැරි නිසා, මගේ හද සාක්ෂියට අවංක වැඩ කරන්න බැරි නිසා මම එතනින් ඉවත් වුණා.
හැබැයි මම දැකපු දෙයක් තමයි පෞද්ගලික අංශෙත් සේවය කරා රාජ්‍ය අංශෙත් සේවය කරා මම දැකපු දෙයක් තමයි accountant කියන චරිතෙක හරි කෙලින් ඉන්න ඕන හරි අර සවිඥානිකව ඉන්න ඕන කෙනෙක්. ඒ වගේමයි මෙතන ඉන්න ඔයා රාජ්‍ය අංශයේ රැකියාවක් නොකළා පෞද්ගලික අංශයේ රැකියාවක් නොකළා වගේම ව්‍යාපාරයක් ආරම්භ කරනවා වෙන. එතෙන්දිත් ඔයා දැනගන්න ඕන ව්‍යාපාරිකයා IT කරු වුණාම ඔයා යටතේ accountant කෙනෙක් සේවයට යොදවා ගනි. හැබැයි ඔයා බලන්න ඕන ගිණුම් කරන ක්‍රියාවලිය හරියටම වෙනවද කියලා. අනිත් සියලුම අංශ හොඳට පවත්වාගෙන ගිහිල්ලා ගිණුම් කරන ක්‍රියාවලිය කඩාගෙන වැටුණොත් ඒ ව්‍යාපාර පැවැත්මක් නැහැ පුතේ. අනිවාර්යෙන් මම ඒක අත්දැකලා තියෙනවා. කැම්පස් එකේ ඉන කාලේ ඔඩිට් ට්‍රේනින් කෙනෙක් විතර අර ඔඩිට් ෆර්ම් වල විගණන ආයතන වල ට්‍රේනින් කෙනෙක් විතර වැඩ කරන්න ගියා. ඒ කියන්නේ අර අපි කියන්නේ ඔඩිට් කරනවා කියලා විගණකවරයෙක් වශයෙන් වැඩ කරන්න ගිහින් කියන අවුරුදු දෙකමාර. ඒ කාලය ඇතුළත රැකියාව කරන කාලය ඇතුළත මම දැකපු දෙයක් තමයි accountant තමයි අත්‍තරම කෝදින් ආයතනය අර හරි මඟ තියාගන්නේ. හරි මඟ තියාගන්නේ. උදාහරණයක් පැහැදිලි කරන්න. මම එක ආයතනයක ගිණුම් විකරණය කරන කාලේ ප්‍රසිද්ධ සමාගමක ගිණුම් විකරණය කරන කාලේ හැම තැනම තියෙනවා හැම බිලකම තියෙනවා ප්‍රවාහන ගාස්තු කියලා රුපියල් 200ක් දාලා. ඒ කියන්නේ වවුචර් චෙක් කරගෙන යද්දි ගිවිං වවුචර් චෙක් කරගෙන යද්දි බැංකුවට ගියත් ප්‍රවාහන ගාස්තු රුපියල් 200. ඊළඟට වෙනත් ආයතනයකට ලිපියක් අරගෙන ගියත් ඒ සේවකයාට ප්‍රවාහන ගාස්තු රුපියල් 200. මම accountant කෙනෙක් අහනවා මොකද්ද මේ රුපියල් 200ක ප්‍රවාහන ගාස්තු කියන්නේ? එයා කියනවා මල්ලි ඒක මේ අපේ ජපුර කැම්පස් එකේ මාජේ කිසිනේ ආයෙ කෙනෙක් තමයි එතන accountant කරලා කරන්නේ. මල්ලි ඒක මේ අපේ පියන් මේ 3 wheeler එක යවනවනේ. ඌට රුපියල් 200ක් දෙන්න ඕනේ මේ 3 wheel ගාස්තු විදිහට. ඒක තමයි මේ දාලා තියෙන්නේ. එහෙමද කියලා මම ඉතින් ලන්ච් එකට පහළට යද්දි මම දකින්නවා 3 wheel එකේ යන කාර්ය සහායකතුමා දාඩිය දාගෙන අවුවේ ගිනි අවුවේ බයිසිකලයක් පැදගෙන එනවා. 3 wheel එකේ යනවා කියලා මොකද මේක කරන්නේ? ගෙදරින් ගෙනාවු ෆුට් සයිකල් එකක් ආයතනයේ පැත්තක නතර කරලා තියෙනවා. මේක සයිකලේ පැදගෙන ගිහිල්ලා අර ප්‍රවාහන ගාස්තු කියන ක්ලේම් එක දානවා. හැබැයි එකක් තියෙනවා මිනිහ හරි සාධාරණයි. බැංකුවට ගියත් මාකට් එකට ගියත් උසාවියට ගියත් කොතනකට ගියත් ප්‍රවාහන ගාස්තු රුපියල් 200. සමහර තැන්වල විතරයි වැඩි වෙන්නේ. ඇත්තටම තමයි වැඩි වෙන්නේ. ඇත්තටම ෆ්‍රී වීල් එක ගියොත් විතර දුර ගමන. ඉතින් මම අහුවා අර accountant කෙනෙක් අහනවා ඒවා දන්නවද? මෙහෙම තමයි මෙයා බයිසිකලේ ගිහිල්ලා තමයි ප්‍රවාහන ගාස්තු රුපියල් 200ක් අය කරන්නේ. ඊළඟට accountant දුන්න උත්තරේ තමයි මල්ලි මන් දන්නවා. මම තමයි උන්ට කිව්වේ ඔබට පඩිමදිනේ. දැන් මේ පුද්ගලයා ආයතනය හැර යන්න සූදානම් වෙච්ච වෙලාවක accountant කියනවා ඔබට පඩිමදි නිසානේ මේ වැඩි පඩියක් කාගෙන යන්නේ. ඔබ ගෙදර තියෙන බයිසිකලයක් කරන්න ඕනේ. ඔය 3 wheeler යන එක නතර කරපන්. මම උඹට දවසකට රුපියල් 200ක ආදායමක් කියන විදියට එක තැන් වලට යන්න ඉඩ හදලා දෙන්න. ඒ ප්‍රවාහන ගාස්තු කියන මේ රුපියල් 200 ගන්න. 3 wheeler එකේ ගියක් කරලා ආයතන රුපියල් 200ක් ගන්නවා. ඒක අර කාර්යාලය සහායකවරයා සාප්පුවේ දාගන්නවා. ඉතින් මම හිතුවා හරි එක හරි සත්භාවයෙන් කරන වැඩක් වෙන්න කියලා. හරි කමන්නේ කියලා හිටියා. ඊළඟ අවුරුද්දේ විගණනයට අපි යනවා. එක අවුරුද්දක ඒ සිද්ධිය දැක්කේ ඊළඟ අවුරුද්දේ විගණනට යද්දී අර කිව් accountant එතන නැහැ. නම කියලා අහනවා ආයතන විධානයේ මේ accountant කියලා. එයා වැරද්දකට වංචාවකට අසු වෙලා ජොබ් එක නැති වුණා. මොකද මේ වෙලා තියෙන්නේ? accountant හොරකම් කරනවා ඒව දන්නවා PM. PMගේ කටහඬ මොකද කරන්නේ? එයාටත් එක ආකාරයෙන් හොරකම් කරන්න සුළු දීවන ලබා ගන්න accountant ඉඩ හැරලා තියෙනවා. අවසානයේ මට කලින් අවුරුද්දේ ධර්මයෙන් දේශනා කරනවා මල්ලි වහිංසකයා බොහොම අමාරුවෙන් ජීවත් වෙන එක. ඒ නිසා මම උට රුපියල් 200ක් ගන්න දුන්නා. මමත් දන්නවා මේක ෆ්‍රී විල් එකේ යන්නේ නැහැ කියලා. අමුත් ඒ රුපියල් 200ට ගන්න ඉඩ දුන්නා. අන්න. ඉහළට මේකට ගත්ත පුද්ගලයෙක් ලොකු වටපක් ලබපු පුද්ගලයෙක් ජපුර කැම්පස් එකේ මැනේජ්මන්ට් ඩිග්‍රී එකක් තිබුණා. චාර්ටඩ් ක්වොලිෆයිඩ් accountant කෙනෙක්. පරලක් ගණකාධිකාරිවරයෙක් වශයෙන් සේවය කරන කෙනෙක්. හැබැයි හොරකම් කරනවා. එයා හිතුවා ගිණුම්කරණයේ බාරව තිබෙන්නේ එයා යටතේ ඒ නිසා ඒවා අහුවෙන එකක් නැහැ කියලා. හැබැයි ආයතන ප්‍රධානීන්ට යම් ක්‍රම මගින් ඉඟිත් එනවා මේ ආයතනයේ ගිණුම්කරණ ක්‍රියාවලිය නිසියාකාරව වෙන්නේ නැහැ. ගිණුම්කරණ ක්‍රියාවලිය නිසියාකාරව වෙන්නේ නැහැ කියන්නේ එතන මොනවා හරි හිතසක් තියෙනවා කියන්නේ වංචා කිරීමේ අදහසකින් තමයි ඒව කරන්නේ. බැලෙනම් මේ වංචාවට පහළම නිලධාරියෙක් ඉඳලා පහළම සේවකයෙක් ඉඳලා ගිණුම් අංශයේ ඉහළම නිලධාරියා වගේ කියන්නේ. අතරමුරේ උසාවියේ ගිහිල්ලා
එයා ටික කාලයකට රක්ෂිත බන්ධනාගාරයේ ඉඳලා තමයි. වන්දිගේ වංශන ආයතනයේ හොරකම් කරපු. අන්න ඒ නිසා ළමයි හොඳට මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. ඔයා මොන තරමක මොන මට්ටමකට හැකියාවක් කළා මතක තියාගන්න එකවුන්ටර් එක්ක ගිණුම්කරණය එක්ක සෙල්ලම් කරන්න එපා. ගිණුම්කරණය එක්ක සෙල්ලම් කරන්න එපා. කොතනකින් හරි ඔයා කරන හොරකම් මරකම් එළිවෙනවා. වහන්න බෑ. ගිණුම්කරණ ක්‍රියාවලිය හරහා ඔයා හොරකම් කරන්න හිතනවා නම් ඒක තරම් මෝඩකමක් තවත් නෑ. කොතනකින් හරි මතුවෙනවා. කොතනකින් හරි මතුවෙනවා. ඒකම අත්දැකීමෙන් දක්වපු දෙයක්. මම ඒ වගේ හොරකම් වලට අහු වෙලා කෙනෙක් නෙවෙයි මම හොරකම් කරපු කෙනෙක් නෙවෙයි මම හොරු අල්ලපු කෙනෙක් මේ විදියට. ඇයි ඒ එහෙම වෙන්නේ? ළමයිනේ මම දෙවනි නිර්වචනයට ගියොත් දෙවනි නිර්වචනයට ගියොත් කියනවා ව්‍යාපාරයකට අදාළ වෙන සියලුම ගනුදෙනු හා සිද්ධි මේක පැහැදිලි කිරීම මම ලබන සතිය දෙන්න. ගනුදෙනුවක් කියන්නේ මොකක්ද සිද්ධියක් කියන්නේ මොකක්ද කියලා. සියලුම ගනුදෙනු හා සිද්ධි ව්‍යාපාරයේ වාර්තා වෙන ක්‍රමවේදයක් තියෙනවා. දැන් උදාහරණයකට කිව්වොත් අලුතෙන් සේවකයෙක් බඳව ගත්තොත් එයාගේ ජීවදත්ත පත්‍රිකාවක් පුරව ගන්න ඕනේ. මොකක්ද නම, ජාතික අතුරුපත් අංකය, ලිපිනය, දුරකථන අංක, වයස හැම දෙයක්ම විවාහක බව, දඬ සිටින දරුවෝ හැම දෙයක්ම එයාලට කියනවා ආයතනයේ. ඊළඟට එයාට ඒවත් එක්ක තනිවෙන බොරු තමයි කියන්න වෙන්නේ බොරුවක් කියනවා නම්. හැබැයි හැමදාම බොරු කියන්න බෑ හරියට. ඇත්ත හැමදාම ඇත්ත. මේ අවුරුදු කිව්ව බොරුව ලබන අවුරුද්දට යද්දී අමතකයි වහන්න. ඒ අලුත් බොරුවක් කියනවා. ඒ බොරුවට බොරුව සෙට් වෙන්නේ නැත්නම් ඔන්න ඔයා බොරුකාරයෙක් බවට පත් වෙනවා. සේවකේ බදව ගැනීම ඉඳලා සේවකෙට පඩි ගෙවීම, සේවකෙකුගේ දීමනා ලබා දීම හැම දෙයක්ම ගිණුම් කරන ක්‍රියාවලියක් කරහා ව්‍යාපාරේ පොත්වල ලියවිනවා. ඒ විතරක් නෙමෙයි. ඒ ගිණුම් කරන එන තොරතුරු වෙන් කරනවා, වර්ග කරනවා. ණයට විකුණු මේ අපේ විශ්වාස දෙකන ගන්නවා මූලික පොත් පාඩම හරහා. පොඩි ගණතුරු මේ පැත්තෙන් අපි ලියමු. මුදලින් ගෙවපු දේවල් වෙනම පොතක. මුදලින් ලැබුණා නම් තවත් පොතක. බාහන ණයට ගත්තා නම් තවත් තැනක. අර ඒ වගේ අපි වර්ග කිරීමක් කරනවා. ඒ වගේම ඒවායේ සාරාංශයක් හදා ගන්නවා. මම මේ ගිණුම් කරන සමස්ත ක්‍රියාවලියේ වචන පාවිච්චි කරන්නේ මේ අලුත් වචන වලින් පාවිච්චි කරලා අපි දන්න තේරෙන වචන වලින් මේ කියන්නේ. ඔයාලට තම ගිණුම් කරන්නේ නැතුව නිසා. ඊට පස්ව ළමයිනේ සාමාන්‍යයෙන් අපි ව්‍යාපාරයේ අවුරුද්දක් වෙනුනේ අපි හිතමු මෙහෙම 2021 අවුරුද්ද ජනවාරි 1 ඉඳලා 2021 අවුරුද්ද 12 31 වරතුරු අවුරුද්දක් වෙනුනේ අර ගත්ත තොරතුරු වලින් හදනවා රිපෝට්ස් වාර්තා හදනවා ආදාය ප්‍රකාශනය තත්ත්ව ප්‍රකාශනය හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය මුදල් ප්‍රවාහ ප්‍රකාශනය ආදී වශයෙන් අපි සමාගම් ගිණුම් වලදී 13 වසරට අපි ඉගෙන ගන්නවා මේ වාර්තා හදන්න. ඒ වාර්තා හදලා නිකම් තියාගන්නෙත් නෑ ආයතනේ. ඇල්මැති පාර්ශවයන්ට සංනිවේදනය කරනවා. ඒ කියන්නේ ව්‍යාපාරයේ කෙරෙහි උනන්දුවක් දක්වන ව්‍යාපාරයේ කෙරෙහි අවධානයක් යොමු කරන පාර්ශවයන්ට සංනිවේදනය කරලා ලබා දෙනවා. කවුද ඇල්මැති පාර්ශවය? මම කියන්න ලිස්ට් එක. අපි ලබන සතියේ ඉගෙනනවා මේක විස්තරාත්මකව. ව්‍යාපාරයේ අයිතිකරුවෝ, කළමනාකරුවන්, සේවකයන්, රාජ්‍ය, විකිරණ ආයතන, තරගකාරී ආයතන, අපේ ණය සපයන ආයතන, අපේ භාණ්ඩ මිලදී ගන්න ගනුදෙනුකරුවන්, පරේක්ෂකයන් ඒ ආදී වශයෙන් ඕනෑම කෙනෙකුට මේ තොරතුරු පරිශීලනය කරන්න පුළුවන්. ඒ අතර විගණකවරුත් ඉන්නවා. විගණකවරු කියන්නේ මොකක්ද? එයාලා ස්වාධීන ආයතනයක්. බාහිර ආයතනයක්. ආයතනයේ සේවකයෝ නෙවෙයි විගණකවරු කියන්නේ. වෙනත් ආයතනයක්. එයාලා ඇවිල්ලා අපේ ආයතනයේ ගනුදෙනු හා සිද්ධීන් අසුරින් හදපු වාර්තාවල නිවැරදිභාවය පරීක්ෂා කරනවා. අන්න එතෙන්දී අපෙන් සිදුවෙච්ච මගහැරීම් අඩුපාඩු වැරදි වංචා එයාලා හිතලා කරගන්නවා. ඒ හරහා ගිණුම් කරන ක්‍රියාවලිය අපි හැමතිස්සෙම හරි තැන හරි පීල තියන්න උත්සාහ කරනවා. ඒ මොකද එච්චර දේවල් කරන්නේ මේ? දැන් හිතන්නකෝ මෙහෙම ළමයිනේ. භාණ්ඩ නිපදවන ආයතනයක අපි හිතමු ගාමන්ට් ෆැක්ටරි එකක් කියලා. ඇඳුම් මහන කෙනා ලොකු සේවයක් කරනවා ආයතනයට. විකුණන්න ඇඳුම් මහනවා. ආරක්ෂක අංශ නිලධාරීන් මේ දේපල පරිස්සම් කරන ලොකු සේවයක් කරනවා. ඊළඟට අලවි අංශයේ අය අර මාකටිං මැනේජර්ස්ලා එයාලා අලුත් ගණන්කරුවෝ හොයා ගන්නවා. අපේ අලුත් ඇඳුම් වෙළඳ පොළට අලුත් වෙළඳ පොළක් හොයාගෙන මාකට් කරන ඇඩ්වර්ටයිස්මන්ට් කරනවා. ලොකු සේවයක් කරනවා. ඊළඟට සේවකයන් බාරව ඉන්නවක් කියන මානව සම්පත් කළමනාකරු කියලා.
මානව සම්පත් කළමනාකරන සේවකයන් හැමතිස්සෙම මොටිවේට් කරනවා සැලරි එක මෙච්චර දෙන්නම් අච්චර දෙන්නම් දීමන මෙහෙම දෙන්නම් කියලා අර තල්ලු කරනවා වැඩ කරන්න උනන්දුවෙන් වැඩ කරන්න සේවකයෝ උනන්දු කරනවා accountant මොනවද කරන්නේ accountant මේ පොතක් අරගෙන කුරුක ගගා ඉන්නවා පේනවා බැලු වෙලාවක් නැත්තම් මූණේ හිනාවක්වත් නැහැ මූණේ ලේ කඳුලක්වත් නැහැ නිකන් සුදු මණි වෙලා වගේ මේ මං වගේ අය මට විහිළු කරනවා බලන්න මුගේ මූණ නම් හරියට මේ accountant කෙනෙක්ගේ ගැලපෙන මූණක් කියලා පේන්නේ නැද්ද අකු බහැලා ඇස් ගිලිලා කෙට්ටුයි ටිකක් විතර කේන්දිච්චනවා ඔබට හරියන්නේ මේ accountant job එක කියලා මගේ යාළුවෝ කිව්වා මොකද ගොඩක් කාර්යවල ඉන්නේ accountant ලේ වගේ පොත් අස්සෙම ගෙනිලා ඉන්නවා කායකවත් වැඩි කතා මම නම් කිව්වේ නෙවෙයි මොකක් කායක වැඩි කතාවක් නෑ බොහොම අර නිකන් ඉන්න තාමේ පාළුවේ වගේ ඉන්න අය ඉන්නවා ඇයි ඇත්තටම කිව්වොත් මේ මනුස්ස තමයි ලොකුම බරක් උහුලන්නේ විපුරණ සේවකගේ පඩිය ගැන හදන බඩු ගැන හැම දෙයක් ගැනම එයා රිපෝට්ස් එකතු කරනවා ගාන්ධර මහා සිද්ධීන් ඒවා එකතු කරනවා ඇයි ඉල්ලන ඇල්මැටි පාර්ශවයන් තොරතුරු හදලා දෙන්න ඕන ඒ වගේමයි ඒ හැම තොරතුරක්ම හරි පාරෙන් එනවද කියලා හොයලා බලන්නත් ඕන නිසා මතක තියාගන්න ගිණුම් කරණය තමයි ආයතනයක ජීවනාංගය ගිණුම් කරණය හරියට නැත්නම් ඒ ආයතනය නොමග යනවාම තමයි හරි දැන් අපි මේ හැම දෙයක්ම මම කිව්වේ මම දන්නවා මගේ ඉගෙන ගන්න ගෝලෙන් හැමෝම රැකියාව කරන්නේ නැහැ එක්කෙනෙක් දෙන්නේ කො ව්‍යාපාර කරන අය ඉන්නවා අතට තියාගන්න ඕනේ ව්‍යාපාරයක් කරන කෙනාට ව්‍යාපාරයේ ලාභය වැඩි වෙනවට සතුටු වෙනවා වගේම ගිණුම් කරන ක්‍රියාවලිය හරියට වෙනවද කියලා දැනගන්න ඕනේ ඒ වගේමයි එතන රැකියාව කරන දාරුවෝ ඉන්නවා අනාගතේ වල හැමදාම ඉගෙන ගන්න ළමයි නෙවෙයිනේ රැකියාව කරනවා කියලා පෞද්ගලික අංශ වෙන්න පුළුවන් රාජ්‍ය අංශ වෙන්න පුළුවන් ඒ කොතන වැඩ කළා මතක තියාගන්න හොරකම් කරන්න හිතන්නේ ඒක තමයි අද පාඩමේ අවසාන කොටස කොතන ගියත් හොරකම් කරන්න හිතන්න එපා ඇයි අපි සිදු කරන සෑම ගණනාත්මක සෑම සිද්ධියක්ම කිසියම් ක්‍රමානුකූල ක්‍රමවේදයකට පොත්වල ලියවෙනවා ඒ තැන් වලින් මොනවා හරි වාගේ සාක්කුවට දාගත්ත කියන්නේ කවදක හරි ඒක හෙලි වෙනවා එයි එහෙම තමයි ගිණුම් කරන ක්‍රියාවලියක් නිර්මාණය වෙලා තියෙන්නේ ගිණුම් කරන ක්‍රියාවලිය කියන්නේ ඒක චේන් එකක් වගේ හැම තැනකටම සම්බන්ධයි පුරුක් වලින් එක තැනක පුරුකක් මොනවා හරි පිස්සු කරනවා නම් අනිත් තැනකට ඒක දැනගන්න ලැබෙනවා සිග්නල් එකක් ලැබෙනවා අන්න අතන මොනවා හරි ගැටලුවක් තියෙනවා නිසා හරි පරිස්සමට රැකියාව කරන්න ඕන රැකියාව කරන කාලෙක හරි එහෙම ඒකත් මතක් කරමින් අද පළවෙනි දවසේ ආරම්භක දේශනය මගේ ඉතින් නතර කරනවා අපි ලබන සතියේ ඉඳලා විධිමත්ව ඉගෙනීම් කරනවා ලබන සතියේ මෙච්චර කතා කරන්නේ නැහැ අපිට CR පොතක් තියා ගන්න ඕන ටියුට් එක ඔයාලගේ පළවෙනි සතියේ දෙකේ උගන්වන කොටස මම ටියුට් එක ඔයාලගේ WhatsApp group එකට share කරන්න ඒක download කරගෙන print out ගන්නම අවශ්‍යතාවයක් නැහැ print out ගන්නම ඕන නැහැ පුළුවන් නම් හිතියවත් කරලා ගන්න නැත්නම් පොතේ වෙනම CR පොතක් තියාගෙන ප්‍රශ්න ලියන්න ටියුට් එකේ ප්‍රශ්න ලියා ගන්න වෙනම පොතක් තියාගන්න ගණන් හදන්න තව CR පොතක් තියාගන්න එයා කාලේට සූදානම්ින් ලබන සතියේ සමුදා උදේ 8 පන්තියට සහභාගී වෙන්න WhatsApp group එකට ලබන සතියේ online පන්තියේ Zoom link එක ඔයාලට මම ලබා දෙන්න. හරි.